විශේෂ සතිපට්ඨාන භාවනා වැඩසටහන. හොඳයි සාදුකාරයක් පවත්වන්නකෝ සියලු දෙනා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා. හොඳයි පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, සදැහැති කාරුණික පින්වත්නි, අපි තෙදින භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ සවස් භාගය මෙතෙන් සිට ආරම්භ කරනු ලබන්නේ. උදෑසන වරුවේ අපි විශේෂයෙන් මේ දින 3 පුරා අපි සිදු කරන ගවේෂණය පිළිබඳව කිසියම් පැහැදිලි කිරීමක් ඔබට සිද්ධ කරන්නට යෙදුණා. මේ සවස් භාගයේ ඉඳලා අපි එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔබ විසින් පුරුදු පුහුණු කළ යුතු ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව පුරුදු කිරීමයි ආරම්භ කරනු ලබන්නේ. විශේෂයෙන් මේ වැඩමුළුව තුළ ඔබ මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා වඩාත් වැදගත් වෙන්නේ පොඩ්ඩක් හරි හරියටම දැනගනිමින් අවිද්‍යාව ප්‍රහීන කර ගැනීම සඳහා පියවරක් දෙකක් හරි ඉදිරියට පුළුවන් මට්ටමකින් හරි ගමන් කිරීම. බාගෙට ගොඩාක් දේ එකතු කර ගැනීමට වඩා වැදගත් හරියට චුට්ටක් දේ එකතු කර ගැනීම. ඒක බුදුහාමුදුරුවෝ ධම්මපදේ පැහැදිලි කළා. බහුම්පිචේ සහිතං භාසමානෝ කියන ගාථාවෙන්. ගොඩාක් දැනගෙන ඒවා නතක්කරෝ හෝති නරෝ පමත්තෝ, ඒ අනුව ජීවත් වෙලා නැති, ඒ අනුව පිළිපැදලා නැති, අවබෝධ නොකොටගත් තැනැත්තා හරියට අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක් වාගේ කියලා. ඒ කියන්නේ Tamanට කිසි ප්‍රයෝජනයක් එයින් ලැබෙන්නේ නැහැ කියන එක. හැබැයි අප්පම්පිචේ ඊටාම පොඩ්ඩක් එක දහම් පදයක්
එක ගාථාවක තියෙන කරුණක් හරි කමක් නැහැ. ධම්මස්ස හෝති අනුධම්මචාරී. ඒ ධර්මයේ තේන විදිහට අනුගමනය කරමින් පුරුදු පුහුණු වෙමින් එයින් යම් පන්නරයක් පුරුද්දක් යම් ඉගෙන ගැනීමක් ජීවිතයට බද්ධ කරගත්තොත් එයාට ඒ ලබන ඥානය කිසියම් විශාල ප්‍රමාණයකින් එයාගේ අනාගත ප්‍රගතිය වෙනුවෙන් බලපානවා. ඒ නිසා අපි එක එක වැඩ හරියට ඉගෙන ගැනීම ගැන තමයි සැලකිලිමත් වෙන්නට ඕනෑ කරන්නේ. මේ වෙනුවෙන් විශේෂ වැඩ වර්ග 4යිනේ තියෙන්නේ දැන් මේ කියන විදිහටනේ. එකක් සීලය අකුරටම රැකීම ගැන හිතන්න ඕන. දෙවෙනි එක සති සම්පජඤ්ඤය කියලා සම්බුද්ධ දේශනාව තුළ සඳහන් වෙන සිහියෙන් වාසය කිරීම හරියටම කිරීම කරන්න ඕන. හරියටම එක කරන්න ඕන. එක නැතුව දියුණු වෙන්න බෑ. ඊළඟට නීවරණ යටපත් කිරීම බලධර්ම ප්‍රගුණ කිරීම කියන කාරණාව සිද්ධ වෙන සමාධිය දියුණු කරන්න ඕන. දැන් 3යිනේ නේ. ඊළඟට අර 3ම පාවිච්චි කරලා ඔබේ සීලමය ගුණයත් ඒ නිසා උපන් සිහියත් ඒවා මනවින් යොදවලා අත්පත් කරගත් නීවරණ යටපත් කරගත් ශක්තිමත් සමාධි හිතත් 3ම උපකාර කරගෙන සිහියෙන් පර්යේෂණය කරලා ගවේෂණය කරලා විදසුන් වඩන්න ඕන. එතකොට මේ ටික යමෙක් කළොත් එයාට දැනට පවතින කිසියම් මාතෘකාවක් සම්බන්ධයෙන් පවතින අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු කරගන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ වැඩ කිහිපය හොඳින් කරන්නට පුළුවන් අයෙක් වීම තමයි පෞද්ගලිකව භාවනා පුහුණු වැඩමුළුවේ ඉන්න ශ්‍රාවක ඔබට දැන් තිබිය යුතු ඉලක්කය. බණ අහන එක ලේසි. ඊට අනුව චර්යාවන් පවත්වන එක ටිකක් අරිට වඩා අමාරුයි. හැබැයි ධෛර්යමත් හිතකට අවංක හිතකට මේ ඉලක්කය සැබවින්ම තමාගේ ජීවිතයේ ඉලක්කය බවට පත් වූ අයෙකුට ඒක ජීවත් වෙනවට වඩා ගොඩක් ලේසි එකක්. මේ සතුටු කරන්න බැරි මිනිසුන් සතුටු කරන්න හදමින් ජීවත් වෙනවට වඩා නේද? කොච්චර ධනය තිබුණත් ධනය තුලින් සතුට නොලැබෙන ඇත්තක් තියෙද්දි ධනයෙන් සතුට ලබන්න උත්සාහ කරන ජීවිත ගත කරනවාට වඩා නේද? කොච්චර ඔබ විසින් කැපවීම කරමින් අනේකා සතුටු කරන්න හැදුවත් ඔවුන්ගෙන් දෝෂාරෝපණයක් මහන්න වෙන ස්වභාවයක් තියෙද්දි දෝෂාරෝපණ අහන්න වෙන්නේ නැති වෙන්න ඕන් සමග ජීවත් වෙන්න ඔබ ගන්නා උත්සාහයන් හරි සංකීර්ණයිනේ. ඒවා අමාරුයි කියනවටත් වඩා අපිට සිද්ධ වෙන්නේ කියන්න මොකක්ද? ඒවා කරන්න බෑ කියලා වගේ එකක්. ඒ තරම්ම දුෂ්කර එකක් නෙමෙයි. මං ඊට වඩා ගොඩක් ලේසි සිල් රකින්න. ඊට වඩා ගොඩාක් ලේසි නීවරණ යටපත් කිරීම ප්‍රගුණ කරන එක. ඊට වඩා ගොඩාක් ලේසි මේ ශක්තිය තියෙන විටක විදසුන් වඩලා ධර්මය අවබෝධ කරගන්න එක. ඒ නිසා ඔබ තුල ඔබ විසින් ගත යුතු තීන්දුව තීරණ තුල තමයි ඔබේ නිවන හඳා පවතින්නේ කියන එක මතක තියාගන්න. අපිට කරන්න තියෙන වැඩේ නෙමෙයි අමාරු, මේ කරන්න තියෙන වැඩේ තෝරා ගන්න එක. ඒක තමයි හුඟක් අමාරු එක. ඉතින් මම හිතනවා මේ වැඩසටහනට සම්බන්ධ වෙන පින්වතුන් කිසියම් විදිහකින් මේ සඳහා අවශ්‍ය ආකාරයට වෙනස් වෙන්නට උත්සාහ කරනවා ඇති කියලා. ඒ අවශ්‍ය ආකාරයට වෙනස් වෙන්නට
ඊටාම ඉක්මනින් කැපවීම කරමින් චරිත ඊට අනුගත ස්වභාවයට පත් කර ගැනීමට උත්සුක වෙනවා ඇති කියලා අපි කල්පනා කරනවා. එහෙම විය යුතුම බව ඔබ තේරුම් ගත යුතුයි මේ වෙනකොට. ඉතින් ප්‍රධාන අවිද්‍යාව කියන ගැටලුවට උත්තරේ තියෙන්නේ ආසන්නයේම තියෙන විදර්ශනාවේ උනාට එය වඩන්න බෑ සමාධිය නැතුව නේද? මේක තේරිලා ඇතිනේ උදේ වරුවම අපි කතා කළේ ඒක. විදර්ශනා වැඩුවහම එයින් ලැබෙන දැනුම් පද්ධතියක් තුළ ඥාන සම්භාරය තුළ අපේ අවිද්‍යාව දුරු වෙනවා. ඒක හරි. නමුත් අවිද්‍යාව දුරු වෙන පරිදි ඒක ඔබ තුළට කාවද්දා ගන්න එපායි. එකතු කරගන්න එපායි. රඳවන්න එපායි නේද? අන්න ඒ වැඩේ කරන නොකරන එකට බලපානවා සමාධිය කියන කාරණාව ඔබට වැඩුණද වැඩිලද නැද්ද කියන එක. මේකට මම උදාහරණයක් කියන්නේ මේ විදර්ශනාව කියලා කියන්නේ යකඩය තලලා අපිට ඕන හැඩය හදා ගන්නවා වගේ අවස්ථාවක්. එකෙන් අපිට තලලා අපිට ඕන හැඩයට ගන්න පුළුවන්. සමාධිය කියන්නේ ඒ අපි තලන යකඩය තැලෙන්න සුදුසු මට්ටමට මෙලෙක් කරගන්න ගිනියම් කිරීම වාගේ එක. ඉතින් ගිනියම් නොකරපු යකඩ තැලුවම මොකද වෙන්නේ? තැලෙන්නේ නෑ, සද්ද විතරයි නේද? තැලෙන්නේ නෑ. සද්ද විතරක් ඇහෙනවා යකඩට ගහන. සමහර අයගේ භාවනාවත් ඒ වාගේ තමයි. ඔබ කරනවා කියන්න මොනවා හරි ඔබ අතින් වෙනවා. හැබැයි ඒක කරපුවාම ලැබෙන්න ඕන ප්‍රතිඵලය දෙනවනේ, අවබෝධය. ඒක ඔබ තුලට උරන්න දෙන්නේ නෑ. මේ නීවරණ ධර්ම විසින් ඒක හැම වෙලේම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඔබ ඔය බණ අහද්දී භාවනා වැඩමුළුවට ගියපුවාම ඔබ කියන්නේ ඒකනම් හොඳට තේරුණා. ඒකනම් හරියටම හරි. ඒක තමයි කරන්න ඕනේ කියලා කියනවා. ඒ වුණාට ඉතින් අපිට බබාලා ඉන්නවනේ නේද? ඒ වුණාට ඉතින් මං තාම මේ රස්තාව කරන ගමන් ඉන්න කෙනෙන්නේ නේද? ඔය මොනවා කිව්වත් අහනවා ඉතින් අපි දරුවන්ගේ දරුවොත් බලලා දෙන්න එපායි නේද කියලා අපෙන් අහනවා. අපෙන් උත්තරයක් හා කියවාගෙන අරගෙන ඒ වැඩේ කරන්න. ඒ අදහස දෙන්නේ කොහෙන්ද? මේ නීවරණ ධර්ම විසින් ඔබේ ගමන ආවරණය කරමින් ජනිත කරන අදහස් හැටියට නේද? මේක කල යුතුම තමයි කියලා ඔබ හිතපු එකට ප්‍රතිවිරුද්ධ අදහසක් දෙනවා ඔබේ කාමච්ඡන්දය සහිත හිත් වලින් නේ. අර මෙත්තා භාවනාව හොඳින් වඩන කොට හිතෙනවා සියලු සත්වයන් කෙරෙහි මා කරුණාවෙන් මෛත්‍රියෙන් එහෙම ඉන්න ඕන කියලා. ඉඩම් ප්‍රශ්නෙමත් වුණාම ආපහු අමතක වෙනවා නේද? ඔපිත් එකේ තියෙන ඊළඟ නිලයට තියෙන තරඟය මතක් වෙනකොට මෛත්‍රී භාවනාව අමතක වෙනවා. ඒ මොකද්ද? පටිගය එහෙම නැත්නම් ව්‍යාපාදය තරහ ආවහම ආපහු අපේ ගමන වෙනස් වෙන එක. එහෙනම් මේ නීවරණ ධර්ම තියෙන තාක්කල් ඔබට කවදාවත් මොන බණ ඇහුවත් ඒ බණ කොච්චර හරි වුණත් ඒක අහන වෙලාවට කොච්චර හොඳට තේරුණා වාගේ වුණත් ඒක ඇඟ ඇතුළට හිත ඇතුළට බැසගන්නේ නෑ. නීවරණ හැම වෙලේම මේක ඔබගේ ඥාන පද්ධතියෙන් එළියට විසි කරලා දානවා. ඒ හින්දා ඒක කවදාවත්ම ඔබට ඔබේ දැනුම බවට ඔබේ අවබෝධයේ ඥානයේ බවට පත් කරගන්න බෑ. ඒකයි මේක තියාගෙන මේ වැඩේ කරලා වැඩක් නෑ කියලා කියන්නේ. ඔබ ඒක තදින්ම හිතට ගත යුත්තක්. ඔබ පුහුණු කරන කිසිම අභ්‍යාසයකින් ඔබට දියුණුව ලබන්න බෑ. ඔබට මොකක් උනේ නැත්තන්ද? නීවරණ යටපත් කිරීම ඔබට කරගන්න බැරි වුණා. ඒ නිසා මේක හුඟක් ලොකු හන්දිස්ථානයක්. හැරවුම් ලක්ෂයක්. විදසුන් ඇත්තටම හරි ලේසි. විදසුන් හරිම ලේසි. ඒක තියෙන්නේ මේ
බලද්දි තියෙන එක පේන එකක් තේරුම් ගන්නනේ. මොකුත් හිතන්න නැහැ, මොකුත් හොයන්න නැහැ, එහෙම මොකුත් නැහැ ඒකේ. මේ බලන්නකොට තියෙන එක තේරුම් ගන්න තියෙන එක හරිම සරල අභ්‍යාසයක්. හැබැයි තියෙන එකම පේන්න බලන්න එපාය. තියෙන එකම පේන විදිහට බලන්න එපාය. හරි එක පේන්න නේද? අන්නේ තියෙන එකම විතරක් පේන විදිහට බලන්න ඕන හිත හදාගන්න එක ඊට වඩා ටිකක් අමාරු එකක්. විදසුන ලේසි ඊට වඩා ටිකක් අපහසුයි සමාධිය. ඇයි මේ ජීවිතේ පුරාම ඔබ ප්‍රගුණ කරලා තියෙන්නේ පංචකාම වස්තු වලින් ලැබෙන අල්ප ආස්වාදය මහා ආස්වාදයක් කියලා හිතන්නනේ. මේ ජීවිතේ පුරාම ඔබට ඔබ යම් තැනක ගිහින් මොනවා හරි ඉගෙන ගත්තා නම් එතන ඉගෙනුවේ මේක තමයි ඍජුව වක්‍රව. ලැබෙන එක මහා පොඩි එකක්. හැබැයි මේ සමස්ත සමාජයේ විසින් මේක මහා අතිශෝක්තියකින් අගයලා තියෙනවා. වර්ණනා කරලා තියෙනවා. ඒතර ඔබ දන්නේ ඒ චූටි එක තමයි මේ ලෝකේ තියෙන ලොකුම එක කියලා. ඔබට යම් වෙලාවක සමාධිය වැඩුණොත් තේරෙනවා සමාධි සුවය සමාධියේ තියෙන අත්දැකීම ඇතුළේ ඊට වඩා විශාල සැපයක් තියෙන බව. ඒක ලැබෙනකම් ඔබට මේ පොඩි ගෂ්ඨනයක් තියෙනවා. නේද? මම එක නිකන් අනුමාන කරගන්න බුදුහාමුදුරුවෝ සමාධිය ලැබූ කෙනෙකුගේ හිත කොයි වාගේද සමාධිය නොලැබූ හිතක් සමග සසඳන විට කියලා කිව්ව උපමා කීපේ පොඩ්ඩක් පැහැදිලි කරන්නම්කෝ. සමාධිය වැඩුණු හිතක් හරියට කියන්නේ පංච නීවරණ වලින් නිදහස් වෙච්ච හිතක් හරියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හිරෙන් නිදහස් වුණු කෙනෙකුට තියෙන නිදහස් හිත වාගේ හිතක් කියලා. ඊළඟට කියනවා දරුණු රෝගයක් මාරාන්තික අසනීපයක් අපි තුන් පිළිකාවක් වගේ එකක් එහෙම නැත්නම් ඇතුලේ මොකක් හරි අවයවයක් දිය වුණා වාගේ මට්ටමක රෝගී තත්වයක් තිබුණු කෙනෙකුගේ ඒක වෙන්න පුළුවන් උපරිම එක හොඳ වෙන එක නෙමෙයි මැරෙන එක. අනේ වාගේ මට්ටමක තිබිටිය කෙනෙක්ගේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වෙලා කියලා එයාට දැන් තව පැයකින් වාර්තාවක් ආවොත් එහෙම එයාට දැනෙන සතුට වගේ නිදහස වගේ එකක්ලු නීවරණ වලින් නිදහස් වුණොත් ඔබට දැනෙන සමාධි හිත. ඊළඟට කියනවා වහල් සේවයේ නියුතු කෙනෙකුට වහල් භාවයෙන් මිදිලා එයාට නිදහස ලබා දුන්නා වාගේලු. දැන් මේ ටික මේ තේරුම් අරගන්නකො මේ කියන தත්වයන් ඔබ දන්නවනේ නේද? දැන් හිරේ ඉන්න කෙනෙක් කොච්චර පීඩණයෙන්ද ඉන්නේ. එයාට ඕන වතුර බාල්දි ගන්න නාන්න බෑ. එයාට ඕන විදිහේ එක අඳින්න බෑ. එයාට ඕන වෙලාවක් එයාට ඕන වැඩේ කරන්න බෑ. මහන්තිය කියලා විවේක ගන්න බෑ. හිරේ ඉන්නවා කියලා කියන්නේ තන්නේ කරම රූකඩයක් වාගේ මට්ටමක කෙනෙක්. රූකඩයක් වාගේ මට්ටමක කෙනෙක් කායිකව තියෙන අපහසුතාවලටත් වඩා මානසිකව ඊටාම දැඩි පීඩනයකින් එයාට පසු වෙනවා මේ ඉන්නේ හිරේ කියන වචනෙට. ඉන්නේ හිරේ කියන තත්වයට නේද? නිකන් එයා සාමාන්‍ය සමාජයේ එක්ක සම්බන්ධ නැහැ. කොටු කරලා සමහර විට යකඩ පොළු ගහලා කූඩු කරලා නේද? මේ බලන්න කණ්ඩ දෙනවා වගේ සමහරට මේ කෑම එක එවනවා කාලා තියන්න ඕනේ. ඉතින් හුඟක් ඕන විදිහ තෝරා ගන්න බෑ මොකකටවත්. හම්බෙන විදිය බාර ගන්න වෙනවා. නේ? ඒක හුඟක් අමාරු වැඩක්. දැන් ඇතැම් අය දන්නේ නැති දැන් නිල වශයෙන් හිරේ නොවුනට හිරේ වාගේ ඉන්න තැන් තියෙනවනේ ගෙවල්. නිල වශයෙන් ඒකට හිර කූඩුව කියන්නේ. ඉස්තර කියලා තියෙනවා නිකන් බඳිනවට ඉස්තර කිව්වේ හිරයක් ගන්නවා කියලා නේද? සමහරුන් එහෙම තියෙනවා නිකන්. Tamanට ඕන දේ කන්න බෑ, Taman ඕන දේ කරන්න බෑ, Taman ඕන තැන යන්න බෑ. ඒවම පුදුම මේ අවසර ප්‍රමාණයක් ගන්න ඕන හිරේ වගේ එතකොට.
ඒක සතුටින් කරන්න පුළුවන් කැමති ජීවිත පැවැත්මක් නෙමෙයිනේ. නේද? ඊළඟට දරුණු රෝගයක් තියෙනවා නම් ඔබ දන්නවා ඇති ඔබේ එහෙම කාට හරි තියෙනවා නම් එයා කොච්චර විඳවනවද ඒ සම්බන්ධ. කොච්චර පීඩාවක් විඳිනවද? පිළිකාවක් හරි මොකක් හරි මේ අපි හිතමු මේ මොලේ ගෙඩියක් හරි එහෙම නැත්නම් හෘදේ වස්තුවේ මොකක් හරි બ્લોක් එකක් හරි වකුගඩුවක් දිය වෙලා හරි වාගේ නම් දැන් දන්නවා මේකේ කෙලවර මැරෙන පැත්තට බර කියලා. සතුටු නෑනේ නේද? නිදහස් නෑනේ හිත. එයා පුදුම වේදනාවකින් ඉන්නේ. පුදුම වේදනාවකින් තමයි ඉන්නේ. දැන් අපි වහල් කතා අහලා තිබ්බට වහල් සේවකයෝ ගැන දැකලා නෑනේ. නමුත් එක්තරා යුගයක් තිබ්බ මේ කැලේට ගිහින් තත්තු අල්ලගෙන ඇවිල්ලා තත්තු විකුණනවා වාගේ ඒ ගම් වලට පැනලා මිනිස්සු අල්ලගෙන ගිහිල්ලා මිනිස්සු අලෙවි කරනවා. කාටද? එක එක සල්ලි බලය තියෙන මිනිසුන්ට. එහෙම ගත්තට පස්සේ එයාට කිසිම මානව අයිතිවාසිකමක් නැහැ. අර විකිනෙන භාණ්ඩය වෙන මනුස්සයාට කිසිම අයිතිවාසිකමක් නැහැ. බඩගිනි වුණාට කන්න නැහැ. දුන්නොත් කන්න පුළුවන්නේ. ඕන වෙලාවට වතුර බොන්න බෑ. මහන්ති කියලා ඉන්න බෑ. ලෙඩ කියලා ඉන්න බෑ. නිකන් හිතන්නකෝ ඔබට එහෙම වුණා නම් ඒක කොච්චර වදයක්ද කියලා. නේද? එතකොට මෙන්න මේ උපමා තුනට අනුව පේන්නේ ඊටාම කරදර, ඊටාම අපහසු, ඊටාම වේදනාබර, ඊටාම අකමැත්තෙන් පැවරු එකක් කර ඉන්න වෙන මට්ටමක ඊටාමත් දුක්ඛිත ස්වභාවයක් නොයි කියන අවස්ථා තුනේම තියෙන්නේ. නේද? දැන් ඒක උපමා කළේ මොකේටද? ඒක උපමා කළේ මොකේටද? ඔබේ හිතේ පංච නීවරණ තිබෙනවා නම් අන්නේ නීවරණ සහිත ඔය සාමාන්‍ය විදිහට ජීවත් වීම. ඔයාලගේ සාමාන්‍ය ජීවිතේ නේද? ඒකේ ඒ ජීවත් වෙන එක තමයි මේකට උපමා කළේ මේ උපමා ටිකට. ඇත්තනේ නේද? ඔබට විවිධ ආසාවන් තියෙන නිසා ඔබ කොච්චර වෙහෙතෙනවද? ඒ වෙනුවෙන් ඔබට කොච්චර මහන්ති වෙන්න වෙලාද? ඒ වෙනුවෙන් ඔබට කොච්චර බැනුම් අහන්න වෙලාද? දුක් විඳින්න වෙලාද? නේ ආසාවන් ටිකක් හින්දානේ. ඒ ආසාවන් ටිකමයි ඔබව මේ තරම් සංකීර්ණ කරලා තියෙන්නේ. මේ තරම් බලාපොරොත්තු ඇති කරවලා තියෙන්නේ නේ. ඒ වෙනුවෙන් මුදල් හැවෙන එක, ඒ වෙනුවෙන් ණයතුරුත් වෙච්ච එක, ඒ වෙනුවෙන් විවිධ අයත් එක්ක කරන ගනුදෙනු ඇතුලේ නිදහසක්ද තියෙන්නේ ප්‍රශ්න ගොඩක්ද? ප්‍රශ්න ගොඩක්නේ. නේද? පොඩි අදහසක් දැන් අපි හිතමු මේ කල හැදිච්ච සංස්කෘතිකමය යම් තත්වයන් එක්ක සාමාන්‍ය අහිංසක නිවසක දුප්පත් නිවසක කෙනෙක් විවාහ දිවියට පත් වෙනවා කියලා කියන්නේ හුඟක් ලේසි වැඩක්ද? මොකද එයා දුප්පත් වුණාට එයාගේ සමාජය එයා ආශ්‍රය කරනවා නම් විවිධ අය ඊට ගැළපෙන විවාහයක් ගන්න ඕන. ඊට ගැළපෙන මේ මගුල් උත්සවයක් ගන්න ඕන. පුතුම විදිහේ පීඩනයක් තමයි මේ විවාහ වෙන දරුවෝ දෙන්නට තියෙන්නේ. අපිත් එක්ක කතා කරනෝනේ කට්ටිය. නේද? මොකද විවිධ දේවල් කරන්නම ඕනේ. ඒ දෙන්නට ඕනේ. හැබැයි කට්ටිය බලාපොරොත්තු වෙනවා ඒ කට්ටිය එහෙම ඇඳොත් තමයි හොඳ. එහෙම තැනක වෙඩින් එක ගත්තොත් තමයි හොඳ. මෙච්චර ගානකට කිව්වොත් තමයි හොඳ. මෙහෙම ගොඩක් ආවොත් තමයි හොඳ කිය දැන් මේක කරන්න ඕනේ කොයි විදියටද කියලා තීරණය කළ දෙන්නේ කවුද? සමාජයේ වටපිටාව, නෑදෑයෝ ටික, යාළුවෝ ටික. මේ දෙන්නට තේන්නෙම තවත් ණය වෙන්නේ කියලා. මේ දෙන්නට හිතෙන්නෙම බැඳලා පටන් ගන්න දින පළවෙනි වැඩේම තමයි ණය ගෙවන එක කියලා. මේක හුඟක් සල්ලි තියෙන කට්ටිය ගන්න ඒ සල්ලි තියෙන එකේ 30 40 ගුණයකින්. දුප්පත්ම කෙනා ගන්නෙත් එයාගේ මට්ටමින් 30 40 ගුණයකින් නේද? එතකොට අපි රූකඩ වාගේ. ඇයි අපි ඒකට අහු වෙලා තින්නේ? අපෙත් තියෙනවා කාමච්ඡන්දය. ඒ කාමච්ඡන්දේ විසින් අපි මෙහෙවන්නේ ඔය කියන වහල්භාවයෙන් යුක්තව. ඔය කියන රෝගී තත්වයෙන් හිරේ ඉන්න කෙනෙකුගේ මට්ටමේ යැපෙන්නෙක් විදිහට වහල් භාවයෙන් යුක්තව තමයි ඔබ මෙහෙවන්නේ. ඒ නිසා මතක තියාගන්න දැන් අපිට තේරෙන්නේ නැහැ අපේ ආසාවන් අපිට කොච්චර වද දෙනවද කියලා. අපිට තේරෙන්නේ නැහැ. නේද? ඇයි
අපි දන්නේ ඒක විතරනේ. අපිට අපේම හිත අපිට වද නොදෙන වෙලාවක් ගැන තාම ඔබට අත්දැකීම් හොඳට නැත්තම් ඔබ දන්නේම මේ හිතට වද වේදනා ලබා දෙන අත්දැකීම විතරනේ. එතකොට ඔබ ඒකේ අඩු වැඩිතා තුළ තමයි දුක සැප දෙකම හොයන්නේ. දැන් එහෙමනේ. අර ප්‍රශ්න මැදම පක්ෂ අඩුවෙන් තියෙනකොට සැපයි කියනවා ඔයාලා. ඒ ප්‍රශ්න මැදම ප්‍රශ්න වැඩියෙන් තියෙනකොට දුකයි කියනවා ඔයාලා. නේද? හෙමින් බනිනකොට සැපයි කියනවා. ගොඩක් දිගට හයියෙන් බැන්නොත් තමයි දුකයි කියන්නේ. හෙමීට කරන අපහාස නිකන් අවුලක් නෑ වගේ විහිළු වගේ කියලා හිතන්නේ. නේද? නිකන් දරුණුවටම කළොත් තමයි දුක. හැබැයි ওই දෙකම ඇයිති දුක කියන ලයිස්තුවේම අඩු වැඩිතා හැටියට. නේද? ඒ කියන්නේ ඔබ කොච්චරක් මේකේ වහල්භාවයෙන් යුක්තද කිව්වොත් එහෙම දුකමත් අපිට දුක කියලා තේරුම් ගන්න සිතුවිලි පහළ වෙන්නේ. ඒකත් අපිට හිතෙනවා කොච්චර මේ හොඳ අවස්ථා හම්බෙලා තියෙනවද අපිට මේ ජීවිතයේදී කියලා. ඉතින් ඒ නිසා සමාධිය පුහුණු කරපුවාම ඔය කියන වෙනස් අත්දැකීම ඔබට ලැබෙයි. මොකක්ද? මේ පංචකාම වස්තුන් තුල පොඩි පොඩි රස වින්දන ලැබමින් ලබන අත්දැකීමට වඩා පුදුම නිදහසක් තියෙනවා කියලා පුදුම නිදහසක් තියෙනවා කියලා ඒවා නැතුව ඉන්න නිදහස් හිතක කියලා. නිකන් මේ හිතුවොත් එහෙම ඔබම පදවමින් නුවර ඉඳලා කොළඹට බයික් එකක් අරන් එන්න උනොත් එහෙම අන්න ඒකේ තියෙන ප්‍රශ්න ටිකයි වේදනා ටිකයි ගැටලුවයි අවදානන්තහගතභාවයයි එක්ක හොඳ ඒදී බස් එක්ක නැගලා නුවරින් නැගලා කොළඹින් බහින්න ලැබුණොත් එහෙම තියෙන වෙනත ගැන අත්දැකීම් ඇති නේද ඔයාලට? කෝකද ලේදි? කෝකද පහසු ලේසි? අර බර අපිට නැතුව ඉඳගෙන විතරක් එන එක අපි කරන්න අපි ආසයිනේ. ඔය කාමච්ඡන්ද සහිතව ගත කරන ජීවිතේ හරියට අර ගොඩාක් දුෂ්කරතා වගකීම් හැලහැප්පීම් මැද බයික් එකක නුවර ඉඳලා කොළඹට එනවා වාගේ එකක්. ඒක ගොඩක් වැඩ ගොඩක් තියෙන එකක්. හරි අමාරු එකක්. කොහෙන් මොන මොනවා ඊළඟ මොහොතේ වෙයිද දන්නේ නැහැ. ජීවිතෙත් එහෙම එකක්. නේද? මේ සමාධිය ලැබපුවාම ලැබෙන අත්දැකීම නිකන් අර කිසිම ප්‍රශ්නයක් නැතුව නිදහසේ ඉන්න ලැබෙන වේලාවක තියෙන නිදහස් බව වාගේ එකක් මේ වහල් බවින් මිදුනම ඔබට ලැබෙනවා. ඒ නිසා ඒක නිවන පිළිබඳව යම් ඡායාවක් හිතට එන අවස්ථාවක් කියලා කියන්නේ සමාධිය කියදී. ඒකේ උපරිමයක් වගේ එකක් තමයි නිවන කියලා කියන්නේ. ඒ නිසා මේ වැඩසටහනදී අපි වැඩි සැලකිල්ලක් දක්වනවා විදසුන් වඩන්න පෙර මේ මධ්‍යස්ථ හිත හදාගන්න. මධ්‍යස්ථ හිත සකස් කර ගන්නම ඕන විදර්ශනා ශක්තිය වැඩෙන්න. විදර්ශනාවෙන් කරුණු අවබෝධ වෙන්න. බුදුහාරුම දේශනා කළා සමාධිය නැති හිතකට යථාර්ථය අවබෝධ වෙන්නේ නේ. ඇයි? මේ හිත විවෘතමදි මේ හිත ශක්තිමත්මදි අර කරුණ ධාරණය කරගන්න. නීවරණ සහිත හිත පින්නතුනි හරියට කොයි වගේ දන්නවද? ඔබ දැකලා තියෙනවනේ අර මෙමරි චිප් එකේ තියෙනවා චූටි ලොක් එකක්. මේ රෙකෝඩ් වෙන මෙමරි චිප් වල මේ පොඩි ලොක් එකක් තියෙනවා. ඒ ලොක් එක දාලා නම් ලොක් එක ඔන් කරලා නම් ওই චිප් එක ඇතුලේ තියෙන කිසිම දෙයක් පින්නතුනි මකන්නත් බෑ අලුතෙන් දාන්නත් බෑ ওই චිප් එකට. නේද? ඕක නිකන් උපාදකම්මල හිතුවොත් එහෙම ගෙදර මේ කබඩ් එකක් තියෙනවා පෙට්ටගමක් හරි අල්මාරියක් හරි මොකක් හරි හිතාගෙන ඒකේ ලොක් කරලා යතුරු නැති වෙලා කියලා. ඒකේ දැන් තියෙන මොකවත් දාන්නත් බෑ අලුතෙන් මොනවත් දාගන්නත් බෑ. තියෙන මොකක්වත් ගන්නත් බෑ අලුතෙන් මොකක්වත් දාන්න බෑ. මොකද ලොක් කරලානේ. නේද? නීවරණ සහිත හිත අපිට පෙනෙන්නේ ඔබේ අවිද්‍යාවට ආරක්ෂාව සපයමින් අවිද්‍යාව ලොක් කරගෙන ඉන්න බලගත්තු ලොක් එකක් වගේ මුරකාරයෝ ටිකක් වගේ. ඒක තාමත් ඔබ තුල සක්‍රිය නම් තියෙන తත්වය තමයි
ඔබේ අවිද්‍යාවට බිඳින්න දෙන්නේ නෑ මේ නීවරණ වලින්. ඔබේ අවිද්‍යාව හොඳට ආරක්ෂා කරනවා මේ නීවරණ වලින්. අවිද්‍යාව විනාශ නොවෙන්න දාගත්ත ආරක්ෂක තත්වයක් වගේ තමයි මේ පංච නීවරණ ධර්ම කියලා කියන්නේ. එතකොට පින්නතුනි එවැනි වෙලාවක අවිද්‍යාව අයින් කරන්නත් බෑ, ප්‍රඥාව ඇතුළට බස්සව ගන්නත් බෑ. ඒක එහෙමම තමයි. ඒකයි අපි කියන්නේ සමාධිය මේ ගමන් මගේ ඊටාම විශාල තීරණාත්මක සාධකයක්. සමාධිය නොලද්දෝ මගඵල ලැබෙන්නේ නැති කට්ටියක් වාගේ කට්ටියක්. ඒ තරම් ඒකේ අදාළතාවයක් තියෙනවා. ඒ නිසා මේ ලොක් එක දැන් අපේ කබඩ් එක ලොක් එක කඩලා නම් දැන් අපිට පුළුවන් මේකේ තියෙන හොඳ නැති ටික අයින් කරලා හොඳ ඒවා දාන්න. නේ? අර මෙමරි චිප් එකේ ලොක් එක ගලවලා නම් අපිට පුළුවන් වැඩි ඒවා හෝ ඕන් නැති ඒවා ඩිලීට් කරලා හොඳ ඒවා දාන්න. එතන තියෙන විවෘතභාවයක් නේ. සමාධියේ වැඩුව හිත අපේ යන්නේ එහෙමයි. ඒ හිත හරිම උපේක්ෂකයි. ඒ හිත දැන් ඕනම දෙයක් සංශෝධනය කළ හැකි මට්ටමින් තමයි තියෙන්නේ සමාධිය ලැබුවට පස්සේ. නීවරණනේ දැනුම මොට කරනවා කියලා කිව්වේ නේද? නීවරණනේ ඇස් දෙක පියාණන් ඉන්නවා වාගේ මට්ටම කියලා කිව්වේ. අවිද්‍යාව කියලා කිව්වේ නේ. දැන් නීවරණ දුරු කරගත්තාම එහෙමනම් ඕකේ අනිත් පැත්ත ඇස් පෑදුනා වගේ වෙනවා. ප්‍රඥාව තීව්‍ර කර ගැනීමට ශක්තිය ලබා දීමක් වාගේ එකක් වෙනවා නේද? ඒ නිසා මේ වැඩසටහනේ අපි අද දවස වෙන් කරන්නේ සමාධිය කියන මාර්ග අංගය ඊටාම හොඳින් වර්ධනය කර ගැනීමට අවශ්‍ය දේවල් සිද්ධ කරන්න. සමාධියට අවශ්‍යයි ප්‍රධාන කාරණා දෙකක්. ප්‍රධාන කාරණා දෙකක් අවශ්‍යයි. පළවෙනි එක තමයි සීලය. සීලය ඊටාම අත්‍යවශ්‍යයි. දැන් අපි උදේ ශික්ෂා වචන වලින් සමාදන් වුණාට ඒක නෙමෙයි හරියට සිල් ඔබ සමාදන් වුණු වෙලාව. මේ සාකච්ඡාව ඇතුළතදී ඔබට හිතුණු කරුණු කාරණා එක්ක ඔබ විසින් ඔබ තුල කිසිදු වරදක් සිදු නොකර ඉදිරියට ඔබේ මේ ගමන් මඟ යාමට සිතුවිලි පහළ වෙච්ච වෙලාව. දේශනාව අහනකොට ඔබට එහෙම යම් වෙලාවක හිතෙන්නේ නැති විටින් විට එක එක්කනට වෙනස් වෙලාවල් තුල නේද? මේ සිදුවීම විශාල වශයෙන් අසාර්ථක කරන්නේ දුසිල්වත් භාවය. මොකද එතනදී පටන් ගන්නෙ චංචල හිත හදන්න. එතනදී පටන් ගන්නෙ අවිවේකී හිත හදන්න දුසිල්වත් භාවයෙන්. එතනදී අදන්නේ කලබල සහිත හිත හදන්න. එහෙම නැත්නම් දැඩි ලෝභ හෝ දැඩි ද්වේෂ සහගත හිත හදන්න තමයි මේ පටන් ගන්නෙ මොකෙන්ද? තිල් කඩනකොට. එතකොට මේක නිවනට සම්පූර්ණ පිටපැත්තක්. නිවන කියන්නේම ලෝභක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ නිබ්බාන නෙනේද? එතකොට ඒ හින්දා ඊටාම වැදගත් දෙයක් තමයි ඔබ ප්‍රතිපත්තිමය සීලයකින් සමන්විත වෙන එක. මොකද්ද ප්‍රතිපත්තිමය සීලයක් කියන්නේ? නේ ඔබ බලද්දි ඔබට වැරදි නොපෙනෙන සීලයක ඉන්න එකට තමයි කියන්නේ ප්‍රතිපත්තිමය සීලයක්. සීලය එහෙම විතරයි රකින්න ඕනේ. අර දැන් තියෙනවා වෙන වර්ගයක එකක්. මොකද්ද? ප්‍රදර්ශනකාමී සීලයක් තියෙනවනේ මිනිස්සුන්ට නේද? සිල්වත් අය ඉන්න ඇඳුම් පැළඳුම් ආකෘති මේ හැඩතල ඒ ගමන් ලතා මේවා රඟපාන එකක් තියෙනවා සිල්වත්ය කියලා සමාජයට හිතෙන්න. නේද? ඒක මට නෙමෙයි තොපිට වාගේ එකක්. මට නෙමෙයි ඔයාලට මේ මං සිල්වත් නැහැ කියලා. නමුත් ධර්මයේ කියන සිල්වත්භාවයේ කාට රකින්න ඕන එකක්ද? මොකට රකින්න ඕන එකක්ද? ඔව් තමන්ට රකින්න ඕන එකක් තමන්ගේ වැඩකට ගන්න. ඒක තමන්ගේ වෙන වැඩකට ගන්න මේ රකින්නේ. අපි සිල් රකින්නේ දිව්‍ය ලෝක යන්නත් නෙමෙයි. අපි සිල් රකින්නේ හොඳ සම්පත් ලැබේවා කියලාත් නෙමෙයි. අපි සිල් රකින්නේ හිත නොවිසිරී පවත්වා ගැනීමට සීලෙන් ලැබෙන දායකත්වය ලබා ගැනීම සඳහා. බුදුආනන් කාලේ සිල්වත් වුණු සියලු දෙනාම සිල්වත් වුණේ පරලොව ගැන ඉලක්ක කරලා නෙමෙයි. නේද? ඊළඟ මේකේ
පඩිය නැගීමට සීලය ඕන. අන්න ඒ ඉලක්කයට ඔබ සිල් රකින්න. එතකොට පින්නතුනේ කවුරුත් දැක්කත් එකයි කවුරුත් දැක්කේ නැතත් එකයි කවුරුත් බැලුවත් එකයි කවුරුත් හෙව්වත් එකයි නැතත් එකයි ඔබ ඔබගේ ජීවිතය තුළ නැවත 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 ඔබ විසින් සිල් කැඩෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කර ගැනීම ගැන සැලකිලිමත් වෙන්න. නේද? ඉතින් අපි පොඩ්ඩක් ඒකට අදහසක් එන්න තමන් සිහියෙන් සිල් ආරක්ෂා කර ගැනීම පිළිබඳ පුංචි අදිෂ්ඨාන කර ගැනීමක් කරමු. මේක ඇත්තටම මේ වාචසිකව අපේ ප්‍රකාශ කළාට ඔබ විසින් මානසිකව මෙතනින් එහාට පිළිපැදිය යුතු සිතුවිල්ලක්. දැස් පියාගන්නකෝ හැම දෙනෙක්ම. දැස් පියාගෙන හොඳට හිතන්න මම මේ කියන කාරණාව. මොකක්ද? දැස් පියාගන්නවා කියන්නේ මේ ඇස් දෙක වහගන්නවට. හරි. හොඳට මේ කාරණාව ගැන හිතන්නකෝ. නිවන් මඟ කෙටියෙන් අපි මේ සාකච්ඡාවේදී කතා කළා. ඒ අනුව යම් තැනක දුක හටගන්නේ ඔබ හිතපු යමක් වැරදුනොත් විතරනේ. ඔබ හිතපු යමක් වරදින්නේ හිතන්නට ඔබට ලැබිලා තියෙන තොරතුරු වල වරදක් අඩුපාඩු තාගත බවක් හෝ වැරැද්දක් තිබුණොත් නේ. අපි ඒකට කිව්වා අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව දුරු කරගන්න ලෝකේ ක්‍රම එකයි තියෙන්නේ. ඒ තමයි විදසුන් භාවනා කිරීම. විදසුන යනෝ ඇත්ත මොකද්ද කියලා තමන්ම සොයා ගැනීම සඳහා සිදු කරන පර්යේෂණ. ඒ වැඩේ කළ යුත්තේ හරිතොරතුරු එන්න නම් කරන්නේ ඊටාම මධ්‍යස්තව. නැත්තම් හරිතොරතුරු එකතු වෙන්නේ නැහැ. තොරතුරු හරියව එකතු වෙන්නේ නැත්තම් ආයෙත් ප්‍රශ්න. ඒ නිසා ඒ මධ්‍යස්ත භව එන්න ඔබ විසින් සමාධිය වැඩි යුතුමයි. ඒකෙන් තමයි උපේක්ෂක භාවය ඉන්නේ. එහෙම වුණොත් විතරයි විදසුන් වඩන්න සුදුසු ඔබ. එතකොට සමාධිය වඩන්න කරන්න තියෙන වැඩේ කරන්න තියෙන්නේ ඊටාම හොඳ සිහියෙන්. ඒ සිහිය ඔබ තුල උපදින්නටත් පවත්වාගෙන යන්නටත් සීලය කියන එක ඊටාම ප්‍රබල අවශ්‍යතාවයක්. ඔබ මේක හොඳට තේරුම් ගන්න. සීලේ නැත්නම් මෙතනින් එහාට ඔක්කොම විනාශ වෙලා යනවා. අන්න ඒ නිසා ඔබ හිතට ගන්න මෙතෙන් පටන් මම මොන්නම හේතුවක් නිසාවත් සුළු සුළු හේතු නිසානේ ඔබ සිල් කඩන්නේ. ඇති මහලොකු වාසියකුත් නැහැ කඩන සිල් වලට. නිවන වාගේ මහා තත්වයක් අහිමි කර ගැනීමට හේතු වෙන විදිහට මම මෙතෙන් සිට මගේ සිතෙන් කයෙන් වචනයෙන් කිසිදු වරදක් මම සිදුවීමට ඉඩ දෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයට ඔබ හිතෙන් හොඳටපත් වෙන්න මම මේ කියන වාක්‍ය සිහියට හොඳට හිතට අරගෙන වචන විතරක් වෙලා බෑ හිතෙන් ඒ අදහස ඇති කර ගන්න ඕන. අද දිනය පුරාවට මාගේ සිතින් සිදුවිය හැකි කිසිදු වරදක් සිදු නොවීමට මම සිහියෙන් වාසය කරමි. මාගේ වචනයෙන් සිදුවිය හැකි කිසිදු වරදක් සිදු නොවීමට සිහියෙන් වාසය කරමි.
මාගේ කයින් සිදුවිය හැකි කිසිදු වරදක් සිදු නොවීමට මම සිහියෙන් වාසය කරමි. හොඳට හිතෙන් හිතට ගන්න මෙතෙන් සිට නිවන් දකිනා මොහොත දක්වාම මේ ජීවිතේ දිවි ඇති තෙක්ම මම මගේ සීලයක් කැඩෙන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඊටාම හොඳ සිහියෙන් මම මගේ කාය වාග් මනෝ ක්‍රියාකාරකම් පරිස්සම් කරගන්නවා කියලා හොඳට දැඩිව තීරණය කරන්න මම ඔබට විනාඩි කිහිපයක් දෙනවා. මොන්නම හේතුවක් නිසාවත් මින් ඉදිරියට ඔබ ඔබගේ ප්‍රතිපත්තිය කඩන්න එපා. පොඩි පොඩි වාති ලාභ වෙනුවෙන් ඔබ මේ ප්‍රතිපත්තිය බිඳින්න එපා. ඔබ අද සිට අකණ්ඩව රකින්න සිල් වලින් යුක්ත වෙන්න, බොරු හොර වංචා සීලයට කරන්න එපා. හොඳයි. දැන් ඒ සීලය රකින්න උත්සාහ කරනවා කියන එක ඇතුළේ තිද්ද වෙන්නේ සිහිය දියුණු වෙන එක. යෝනිසෝ මනසිකාරයේ දියුණු වෙන එක නේද? දැන් ඔක එතකොට අමතක නොකොට නිතර මතකයේ රැඳෙන මට්ටමට සිහිය පවත්වා ගන්න ඕන. ඔබ යම් වෙලාවක කාතමක හෝ කතා කරනවා නම් මේ තීන්දුව මතක් කරගන්න. ඒ කල්පනාවෙන් කතා කරන්න. අවබෝධයෙන් කතා කරන්න. එතකොට සිල් කැඩෙන්නේ නෑනේ. ඔබ යම් තැනක ක්‍රියා කරනවා නම් ඒ කරන ක්‍රියාවන් ඇතුලේ මේ තීන්දුව මෙනෙහි කරගෙන කරන්න. ඒ කියන්නේ දැන් ඇත්තටම තියෙන්නේ සැලකිල්ලෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. නේද? සැලකිල්ලෙන් ජීවත් වෙනවට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ජීවත් වෙනවා කියනවා. තේරුණාද? හොඳයි ගැස් අරින්නකෝ. ඊළඟට අපි දැන් සිල්වතෙක් හෙවත් මේ යෝනිසෝ මනසිකාරය සීලමය බලයෙන් හිමිකමක් හැටියට උපදවා ගත්ත තැනැත්තේ. ඊළඟට පින්නතුනි කළ යුත්තේ සිහිය දියුණු කර ගැනීම. සිහිය දියුණු කර ගැනීම නේ. සිල් රකින්න ගන්න උත්සාහයේදීත් සිහිය දියුණු වෙනවා. මොකද ඒකෙන් හිමිකම එන්නේ සිහියනේ. සීලේ ප්‍රධාන ආනිසංසයක් තමයි මේ නොමුලා බව, විසිරෙන්නේ නැති බව. ඒ කියන්නේ සමාධියට ආදී උදව් වෙමින් ලැබෙන සිහිය මේ. නේද? ඊළඟ එක තමයි දැන් අපි දන්නවා එක ක්‍රමයක් මෙහෙම පවතින සිහිය දියුණු භාවයට පත් කිරීම සඳහා. ඒ තමයි සක්මන් භාවනාව. විවේක වේලාවේ හැමෝම විනාඩි 15ක් 20ක් ඒක කරන්න උත්සාහ කළාද? නේ? කරන්න නැති කියලා මං හිතනවා. මේකේ මොනෙක් තැන්වල ඔබට ඒ සඳහා පොඩි ඉඩකඩ සොයා ගන්න තැන් තිබුණා. ඉතින් හැමෝම ටික හරි කරන්න ඇති. ඒ කරනකොට තේරුණා නේද ඒ වැඩේ කරන්න ඉගෙන ගන්න ඕන කියලා. ඒ වැඩේ කෙරෙන්න ඕන විදිහට හරියට කරන්න
තව ඉගෙන ගන්න ඕන පුරුදු වෙන්න ඕන කියලා තේරුණා නේද? එහෙම තේරුණේ. ආය කියන්නේ දියුණු කරගත යුතු මට්ටමක අඩු 100ක් තමයි දැන් ඔයාලට තියෙන්නේ. ඒක තමයි මේ වැඩේ හරියටම කරන්න බෑ. ඇවිදින වැඩේ නම් කරන්න ඇති. මොකද පොඩි කාලේ හින්ද ළමයි ඇවිද්දානේ. නේද? ඉතින් ඇවිදින්න පුළුවන්. හැබැයි ඇවිදින ක්‍රියාවෙන් පිටට හිත යන්නේ නැති වෙන්නේ ඇවිදිනවා කියන වැඩේ වෙලාවෙන් වෙලාවෙදි වරදින්න ඇති. කියන්නේ ඔබ පුරුදු වෙන කාලේ එහෙම වෙනවා. ඔබ මේක පුරුදු කරන්න ඕන. පුරුදු කරන කාලෙදී ඒ බාධක ඒ පිටට හිත යන එක මේක උනානේ නේද වෙනවා. හේතුව ඔබ ජීවිතයේ ඇතුළේ පින්නතුනි පුරුදු කරලා තියෙන්නේ මොකක් හරි වැඩක් කරන්න ඉස්සරලා ඒ වැඩේ ගැන හිතනවා. ඒ වැඩේ කරන්න පටන් ගත්ත ගමන් වෙන වැඩක් ගැන ආයෙ හිතන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අසිහිය තමයි ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. හොඳට බලන්න දැන් ඔයාලා මේ උයන්න පිහන්න පටන් ගන්න ඉස්සරලා. ඒකට අවශ්‍ය දේවල් ඒ ටික ඔක්කොම හිතලා උයන වෙලාවෙ හිතන්නේ මොනවද? ඔන්න දරුවෝ ගැන, රට ගැන, ලෝකෙ ගැන නේද? ප්‍රශ්න ගැන, මල ගෙවල් ගැන, මගුල් ගෙවල් ගැන, මගුල් ගෙවල් වල කාපු බීපු නටපුවා ගැන වැඩේ යනවා. හිතේ වෙන වෙන ටිකක් වෙනම වැඩ කරනවා. නේ? ඕක නිකන් අපිට නිකන් ඒකට මේ සාමාන්‍ය සමාජයේ තමහන්ලාට මේ කාර්යක්ෂමතාවය කියලා වගේ ලොකු වචන කියලා ඔයාලා හොඳටම අන්දලා තියෙන්න පුළුවන්. මේ වැඩේ කරන ගමන් ඊළඟ වැඩේට මේ හිත යොමු කරලා ඒක කරන එක හරි හොඳකමක් කියලා වගේ කියන්න ඉඩ තියෙන. එක එක්කනට තියෙන්නේ එක ඉලක්කනේ නේද? දැන් එක එක්කනට තියෙන්නේ ඊළඟට තියෙන වැඩ ඉක්මනින් කරලා දෙන්නේ කරවා ගන්න එකනේ ඉලක්කවල තියෙන්නේ නේද? එතකොට මෙයා මේ වැඩේ අවුල් කරගෙන හරි කමන්නේ ඊළඟ වැඩේත් අත ගහන එක හොඳයි. ඉන්න පරිපාලකයෝ ආයතන ප්‍රධානීන් මේ කට්ටිය එහෙම ඔයාලා එකක් කරන ගමන් ඒක ඉක්මනට කරලා තව එකක් කරන්න යන එකට සතුටුයි. නමුත් දැන් මේක අපි මේ දේ ඔක්කොම කරන්න ඕනේ අපේ හිත දියුණු කරගන්න, කෙලෙස් ඇති වෙන්නේ නැති තත්වයට හිත ශක්තිමත් කරගන්න, පුහුණු කරවන්න බලන්නනේ. එහෙම බලද්දි විනතුනි අපි ඉගෙන ගත්ත අපරාධ සහගතම පුරුදු වීම තමයි, ඇබ්බැහි වීම තමයි ඕක. මොකක්ද? මොනවා කරත් කරන්න පටන් ගත්ත ගමන් ඒක පැත්තකින් තියලා ආයෙත් වෙන කෑල්ලක් හිතන්න. අපිට නිකන් උගන්නලා තියෙන්නේ මෙහෙමයි. ඕනම වැඩක් කරද්දි කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා අපි ඒ ගැන ටිකක් හිතුවත් අපි කරන්න පටන් ගත්ත ගමන් ඒක කෙරෙන්න ඇරලා ඊට පස්සේ ආපහු වෙන මොකක් හරි ගැන හිතන නිසා දැන් සක්මන් කරන්න යනකොටත් ඕකමයි වෙන්නේ. ඇවිදින්න පටන් ගත්ත ටිකක් මේවා කරන ගමන් ඔන්න එකක් ආය මතක් කරගන්න යනවා. මොකද හිතට ඒව හරි පුරුදුයි එහෙම කරලා. ඔන්න ටිකක් ඇවිදිනවා මාතෘකාව ටිකකින් අමතක වෙනවා ආය වෙන මොන හරි මාතෘකාවකට බනිනවා. නේ? එතකොට ඕය තත්ත්වය හරි භයානකයි. මොකද ඒ තුල අපිට හැම වෙලාවෙම අර කාමච්ඡන්දාදී නීවරණ ඇතිවීමට අවශ්‍ය පසුබිමක් තමයි අන්තිමට නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය විසිරෙන බවට කියන්නේ අයෝනිසෝ මනසිකාරය කියලානේ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? නීවරණ ධර්ම මොකක් හෝ ඇතිවීම. අරමුණු වෙනවා ඒවා අනිසි ලෙස මේ අතිහියෙන් මෙනෙහි කරනවා ප්‍රතිඵලයේ පංච නීවරණ. ඒ නිසා දැන් ඔබ පුරුදු කරන්න වෙනවා බලහත්කාරයෙන් වාගේ ඔබගේ ඔය හිතේ පුරුද්දට එරෙහිව වැඩ කරන්න. නේද? අපිට තියෙන හිත පින්නතුනේ හරිම මේ හොඳ එකක්. අපි දිගටම යම් දෙයක් කරමින් යනකොට මුලින්ම හිත එක බාර ගන්න සූදානම් නැති වුණාට අපි දිගටම කරනවා නම් ඒ ක්‍රියාවලියම හිතනවා මේකට මට පුරුදු වෙන්න වෙයි කියලා වගේ එකක්. ඒ නිසා ඔබ දිගටම කරොත් මොකද වෙන්නේ? මුලින් නිකන් ඒ මුලින් විරුද්ධව වගේ වැඩ කරපු අපේම හිත ටිකක් ඒකට අනුගතව වැඩ කරන්න වාගේ පුරුදු වෙනවා. නේ? ඒ නිසා දැන් මේ අභ්‍යාස කරන්න පටන් ගත්ත ඔබට මතුවෙච්ච අභියෝග තුළ ඔබ කරන්න ඕනේ මොකද්ද?
ඔව් අභියෝගයට බය ඔබ පස්සට යන්න එපා. ඔබ අභියෝගයට එරෙහිව දිගටම කරගෙන යන්න. දිගටම කරපු ගමන් වෙන්නේ මොකක්ද? අපේ හිත ටික 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 මේ අලුත් ක්‍රියාකාරකම් වලට අලුත් විදිහට මේ ක්‍රියාකාරකම් කිරීමේ ක්‍රමවේදවලට පුරුදු වෙනවා. පුරුදු වීම වෙනවා. ඒකටමනේ බුදුහාමුදුරුවෝ අර භාවිතෝ බහුලීකතෝ කියලා කිව්වේ. කිසිම එකක් අපිට ඉගෙන ගත්වහම දිගට කරන්න පුරුදු වෙන්නේ. මේ හිතේ හැටි පින්නතුනේ හොඳට මතක තියාගන්න. ඇබ්බැහි වීම කියන එක. මේ හිතේ හැටි ඇබ්බැහි වෙනවා. එතකොට දැන් ඇබ්බැහි වෙලා තියෙන්නේ ඕන් නැති ටිකකට, ඕන් නැති විදිහකට. හැබැයි ඒකටත් ඇබ්බැහි වෙලා තමයි තියෙන්නේ. ඒතර ඒකම කරනවා. දැන් මේ අපි කරන්න හදන්නේ මොකද්ද? හොඳ යමකට ඇබ්බැහි කිරීම තමයි පුරුදු කරන්න හදන්නේ. ඒකටත් හිත ටික ටික පුරුදු වෙනවා. එතකොට ඒ නිසා අර ධර්මයේ කියනවා අපි හඳුනා ගන්න ඕනලු අපිට අඩුපාඩු වෙන බව. අපි හඳුනා ගන්න ඕනලු අපි විසින් කළ යුතු මොනවාද? තාම කරලා නැති වුණාට කරන්න ඕන දේවල් මොනවද කියලා. එහෙම හඳුනාගත්තාම අපිට තියෙන උත්තර. දැන් ඒක ඔබ දන්නේ වෙන වචනකින්. මේ කියන කරුණු ටික ඔබ දන්නවා. කොහොමද? සම්මා වායාමය කියලා තියෙන්නේ ටිකනේ. මොනවද? උපන්නා වූ වැරදි හඳුනාගෙන එය යලි යලි උපදින්නේ නැති වෙන්න කටයුතු කර ගැනීම. කවුද ඒක කරන්න ඕනේ? ඒක ඔයාලා කරන්න ඕනේ. ඒක මටවත් මේ වැඩසටහන් සංවිධානය කරනෝ තවත් උපදෙස් දෙන උපදේශකයෙකුටවත් ඒක කරන්න බෑ. ඒ නිසා දැන් ඔබ සක්මන් කරනකොට ඔබ සිල් රකින්නකොට ඔබ ගැන අවබෝධයෙන් විනිශ්චය කරමින් කටයුතු කරන්න පටන් ගන්න. එතකොට ඔබට තේරෙයි ඔබේ හිත පිට ගියා, ඔබේ හිතට විවිධ අදහස් ආවා, ඔබ ඒ කමටහන් වඩන ගමනත් හෙව්වේ අනුන් ගැන. ඒ හින්දා ඔබ ඒකට හිත ගියා. ඒ හින්දා මේ වැඩේ අතපසු වුණා. එතකොට ආවිද්දට අමතක වෙලා ওই වගේ ඔබට හොයාගන්න තියෙයි. නේද? ආන් එහෙම හොයාගත්තම පුළුවන් ඒ වරද තේරුම් ගත්තොත් පිළියමකුත් හරියට කරන්න. නේද? ඒ නිසා මේ කර්මස්ථාන පුරුදු කරනකොට ඔබ කියන්නේ නිකන් ආවට ගියාට නෙමෙයි කරන්න ඕනේ. හොඳ කල්පනාවෙන්, හොඳ අවබෝධයෙන්, හොඳ සිහියෙන් තමයි කර්මස්ථාන පුරුදු කරන්න ඕනේ. අපි ළඟ තිබෙන මේ අපිට තහනම් එක දෙයක් තියෙනවා භාවනා යෝගීෙක්ට. තහනම් ඒ වැඩේ. ඒ තමයි කොච්චර වැරදුනත් කනස්සල්ලටපත් වීම. ඒක භාවනා යෝගීෙක් විසින් තදා දුරු කළ යුතු දෙයක්. මොකද මේ වරදින මිනිස්සුන්ට කරන්න තියෙන එකක් තමයි භාවනාව කියන්නේ. තමාහිත නොවන අයට කරන්න තියෙන එකක් තමයි භාවනාව කියන්නේ. ප්‍රඥාව නැති අයට කරන්න තියෙන එකක් තමයි භාවනාව කියන්නේ. මොකක් කරගන්නද? ඔය දේවල් ඇති කර ගැනීම සඳහා. ඒ නිසා ඒක ඇති කරගන්න ඔබ විසින් හැම වෙලේම වැරදුනාට කමන්නේ ආයෙ කරන්න. හරි ගියේ නැති වුණාට කමන්නේ ආයෙත් කරන්න. ඔහොම ගිහින් කොයි හරි වෙලාවක ඔක හරියට කෙරෙන මට්ටම එනවා. නේද? හැබැයි ඔබ ළඟ තව එකක් තියෙන්න ඕන. මේ කනස්සල්ලටපත් නොවි යලි කරනවා වගේම තව එකක් තියෙන්න ඕන. මොකද්ද? හැම මොහොතකම අඩුපාඩු හදා ගැනීමට ගන්නා අවංක උත්සාහයක් තියෙනවා. නේද? ඒ උත්සාහයට තමයි ඔබව දියුණු කරවන්න පුළුවන්. ඒ කියන්නේ ඉතල්ලත් නිදියලා, දැනුත් නිදියලා, හෙටත් නිදියලා, අනිද්දාත් නිදියනවා නම් අපරාධ උපාදකම් වල පොටුවේ නිදියන්නේ, ගෙදරම නිදියන්න තිබ්බේ. ඒකෙන් තේරුමක් නැව කමාරු යොම නිදියන්න නේද? ඒ කියන්නේ ඒක එහෙම වෙනකොට ඔය වතුර බෝතල් ළඟ තියෙන්නේ. ඕකෙන් උගුරක් බීලා හරි, ඕකෙන් ටිකක් මූණේ ගාගෙන හරි. දැන් මට නිදිමත આવොත් මේ රෙකෝඩ් කළත් කරන්න දෙයක් නැහැ. මම මේකෙන් මූණේ වතුර ටිකක් ගාගෙන මගේ නිදිමත මම නැති කර ගන්නවා. ඉතින් නැත්තම් මට දේශනේ කරගෙන යන්න බෑනේ. නේද? ඒ කියන්නේ මම මොකක් හරි මේ මගේ දුර්වලතාවයට විරුද්ධව කරන්න ඕන. මං ඒ මගේ කටයුත්තේ වරදක් අඩුපාඩුවක් මට පේනවා නම් තේරෙනවා නම් මම මේකට එරෙහිව වැඩ කරන්න ඕනේ. එහෙම 10 පාරක් කරපුවාම හරියනවා. එහෙම 7-8 වතාවක් කරපුවාම හරියනවා. නේ? ඒ නිසා දැන් ඔබ මොකුත් නොකළොත් වෙන්නේ මොකද්ද?
දිගටම ධර්මශාලාවල නිදියන්න හුරු වෙනවා. එක්ක දිගටම අතිහියෙන්ම ඉන්න හුරු වෙනවා. ඒ විසඳුමක් ඔයාලා අනුගමනය කරන්නේ නේද? මං හිතනවා උදේ ඔයාලට කියන්න ඇති අපේ හාමුදුරුවොත් මහත්තුරුත් දුරකථන මේ තාලාව ඇතුලේ සම්පූර්ණයෙන් විතන්දි කොටගෙන තියාගන්න කියලා. සයිලන්ස් කරන්න නෙවෙයි සම්පූර්ණයෙන් විතන්දි කොටගෙන තියාගන්න. මං ඒක උදේ කිව්වේ නෑ දැනුවත් කළ බව මට තේරුණ නිසා. ඉතින් ඒත් විදලා හිටලා කෙනෙකුගේ ඒවා අපට බාධා කරනවනේ. නේද? එසේ නොවෙන්නට සිහිය පවත්වා ගන්න. මොකද මේ අපේ මේ කොටස තියෙන්නේ සිහිය පිළිබඳවනේ. මේ ඉන්නේ කොතනද? කරන්නේ මොනවද? කරන්න එපා කිව්වේ මොනවද? කරන්න කිව්වේ මොනවද කියන එක පිළිපදින එකත් අයිති සිහියට. අපි ඒකට පොඩි අභ්‍යාස ටිකකුත් කරනවා සක්මන ඉරියාපත භාවනාව වාගේ. හැබැයි ඊට එහා පැත්තේ චර්යාමය ඒවා ඇතුලේ තියෙන්නේ මේ සිහිය පැවැත්වීමමයි. ඇයි මම මේ දේවල් මෙහෙම කියන්නේ? සූත්‍රයේ තියෙන්නේ මේක මෙහෙමනේ. ගතේ ඒ කියන්නේ ඇවිදිනකොට, තිතේ හිටගෙන ඉන්නකොට, නිසින්නේ මෙහෙම වාඩි වෙලා ඉද්දී, සුත්තේ සැතපෙන ඉරියව්වෙන් වාසය කරද්දී, කියන්නේ හාන්ති වෙලා ඉන්නකොට, ජාගරතේ නිදානේ ඉඳලා ඇහැරලා ආය නිින්ද යනකම් ඉන්න අවස්ථාව නිදි වර්ජිත වේලාවක්. අන්නේ අවස්ථාව වාගේ අවස්ථාවල කියන්නේ නිින්දදී ඇහැරුණත් ඒ නිින්ද යනකනුත් උච්චාර පස්සාවා කම්මා හෝති. වැසිකිලි කෙසිකිලි ගියත් ඒ අවස්ථාවේදීත් ඔබට නිවන් දකින්නට පුහුණු වන්නෙක් නම් බුද්ධෝපදේශය මොකද? සතෝව විහෙරති. සිහියෙන් යුක්තව වාසය කරන්න ඕන. සිහියෙන් යුක්තව වාසය කරන්න ඕන. නේ? එතකොට මේ කියන්නේ සෑමකල්හිම කියන එක. සතර ඉරියව්වම මේ කියන්නේ. එතකොට ඔය ඔබ ඔහොම ඉද්දි අතපය හෙල්ලුවත් ඕක ගැනත් පොඩි අවබෝධයක් තියෙන ගානට තමයි ඔබ දැන් වැඩ කරන්න ඕනේ. නේ? ඔබ මොකද්ද කරන්නේ? මොනවද හිතන්නේ? මේවා එවෙලෙම අහුවෙන ගානක සිහියක් ඔබට ඔබ ගැන තියෙන්න ඕන. වැරදි හදාගෙන ඉතරහට යාමක් නම් ඔබ අතින් මේ කෙරෙන්නේ. ඒ නිසා දැන් හැම කෙනෙක්ම ඔබගේ සිහිය පුබුදුවා ගන්න ඕන. සක්‍රියව ඉන්න නිකන් මේ කම්මැලිකමේ නැතුව අර අප්‍රාණික බවෙන් නැතුව හොඳ සක්‍රියව ඉන්න ඕන. ඔය වයස එච්චර ලොකු වයස් නෙවෙයි ඔයාලට ඔය තියෙන්නේ. නේ? ඒ වයත් එච්චර ලොකු වයස් නෙමෙයි. ඔය තියෙන ලෙඩත් එච්චර ලොකු ලෙඩවල් නෙමෙයි. ඔය මොකක්වත් හේතුවක් හින්දා නෙමෙයි ඔබ ඔය මේ ටිකක් අක්‍රිය වාගේ ඉන්නේ සිතුවිලි වල තියෙන පොඩි දුප්පත්කමකට. සිතුවිලි වල තියෙන පොඩි උදාසීන ස්වභාවයකට නේ. ඒක පින්නතුනි වීරියත් එක්ක හරියනවා. ඔබට ඒක හරියන එකක්. නේද? ඔය ප්‍රශ්නේ තියෙන කට්ටිය තමයි මේ උපදෙස් ලැබලා හරි ගස්තාගෙන තියෙන්නේ තමන්ගේ චරිතයනේ. ඒ නිසා මේ හොඳට හිතන්න දැන් අපි ඉන්නේ සිහිය කියන එක පුරුදු කරන කාල සීමාවේ. අපි උදෑසන දේශනාව ඇහුවා. එතකොට අපි සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, ඊළඟට සීලය ගැන කතා කරද්දී වාචා කම්මන්ත ආජීව කියන අංග ටික ටික පුරලා තියෙන්නේ, පිරීලා තියෙන්නේ. ඒවා පිරෙමින් යන්නේ මේ. නේද? එතකොට මම ඒත් එක්කම කියලා දුන්නා සම්මා වායාමය ගැන තමන්ම හොයාගෙන තමන්ගේ අඩුපාඩු හදාගන්න සංඥාව. ඒක අපිට ඔබට කියලා කරවන්න වෙනකොට නිකම්ම ඔබ මිනිත්තු නෙමෙයි වාගේ වෙනවා. නේද? ඒ කියන්නේ හැම වෙලේම ඔබට මේක කරන්න මෙහෙම ඉන්න මෙහෙම හැරෙන්න මෙහෙම ඉන්න කියා අපිට කියන්න වෙනකොටම ඔබ නිකන් මිනිත්තු නෙමෙයි වාගේ වෙනවා. පඹෙක් නම් කමන්නේ හරකෙක් වාගේ වෙනවා. පඹෙක් නම් අහුලක්ම නෑනෙත්. නේද? නිකන් හරක් වාගේ වෙනවා නිකම්ම. ඒ නිසා අපි එහෙම ගොඩක් කියන්න උත්සාහ කරන්නේ නැහැ. අපි විශ්වාස කරනවා මේ උපාසක උපාසිකාවන් උත්සාහ කරනවා ඇත්තටම තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න කියලා. ඇත්තටම ඔබට එහෙම පුළුවන්. නේ? මම මුලිනුත් කිව්වේ ඔබට වඩා දුබල අය තමයි තමන්ට උවමනාව ඇති වූ කල තමන් හදාගෙන තියෙන්නේ. මේ ඔබ හුඟක් දුර්වලයි නෙමෙයි. අපිට හම්බෙලා තියෙන ඔයාලට වඩා හුඟක් අදක්ෂ හුඟක් දුර්වල හුඟක් ප්‍රශ්න තිබිච්ච අය.
මට පේන්නේ මේ සභාව ඇතුලේ තාම ලොකු ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවා වගේ. පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඒවා හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන්කම ක්‍රියාත්මක කරන්න ඕන. නේ? අර ගාථාවක තියෙනවා නේද? යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති. සෝ ඉමං ලෝකං පබාසේති. මේ ලෝකේ දිදුලන්නේ බැබලෙන්නේ දියුණු වෙන්නේ කවුරුද? වැරදි තිබිච්ච මිනිස්සුමයි. වැරදි තිබිච්ච ඒවා එක හදාගත්තොත්. මේක කිව්වේ කොයික හාමුදුරුවන්ද? අංගුලිමාල හාමුදුරුවන්ට මේක කිව්වේ. වැරදි චුට්ට තිබිච්ච කෙනෙක් නෙමෙයි. යා මිනිස්සුත් මැරුවා, හොරකනුත් කළා, මංකොල්ල කෑවා, රණ්ඩු කළා. එහෙම වැරදි පොඩි බැඳගත්ත කෙනෙක්ට කියන්නේ මේ ගාථාව. කිව්වේ වැරදි කරන කාරණා නෙමෙයි, හැදුනට පස්සේ කිව්වේ මෙයා මේ හදාගත් එක ලෝකේ මහා මේ ආශ්චර්යමත් එකක්. ඕන කෙනෙක්ට පුළුවන් කියන වීරියෙන් අය කියලා තියෙන්නේ. නේද? ඒ නිසා ඔබ තනියෙන් හැම වෙලේම සිතන්න දැන් මේ සිතුවිලි වලින් පොහොසත් වීම කියන එක මේ වැඩමුළුවක ඔබේ සාර්ථකත්වයේ 70ක් 80ක් සම්පූර්ණ කරනවා. අර අනිත් ටිකෙන් කරගන්න දෙන්නේ පොඩ්ඩයි. නේද? ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පින්නතුන් දැන් තම තමන් දිහා බලන්න පටන් ගන්න ඇති කියලා. තම තමන්ගේ ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරමින් ඇති කියලා. ඔබ ටික අර මම උදේ කිව්වේ මේ ගමනට ඉතාම අත්‍යවශ්‍යයි අල්පේච්ඡ බව කියන එක. අල්පේච්ඡ බව කියන එක. එතකොට දැන් ඒක අයිති අර ප්‍රත්‍යසන්නිශ්චිත සීලයට. හම්බෙන්නේ මොකක්ද? ඒක ඇති කන්න. හරි. තියෙන්නේ කොයි වගේ තැනක්ද? ඒ හොඳටම ඇති. ඒ මධ්‍යස්තව හිතන්න පුරුදු වෙන්න. නේද? ඒක හිතන ප්‍රමාණය තුළ පිනුතුනි මතක තියාගන්න ගොඩනගන්නේ ඔබේ සිහිය සහ නුවණ. ඒව ඇතුලේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හිතන එක ඇතුළේ ලොකු ප්‍රශ්න ඔක්කොම දිනනවා කියලා අපි කිව්වේ නේ. එතකොට ඔබ ගොඩාක් දේ බලාපොරොත්තු වුණොත් ආයෙත්තර ඉන්නේ බලාපොරොත්තු බින්දුනම දුක් දැනෙන තැන. නේ? දැන් මේ වාගේ පොදු තැනක පොදු කටයුතු සිදු කරනකොට අපි හිතන්න ඕන අවම මට්ටමේ පහසුකම් තියෙයි කියලා. හැබැයි මේ ඔබට උපරිම මට්ටමේව තියෙනවා. අවම මට්ටමේ තිබ්බත් නිවන් දකින්න වැඩේට ඒක ඇති. දැන් කැලේට ගිහිල්ලා ගල් ගුහාවක හරි ගහක් මුල හරි ඉඳලා සරලව ඉඳලත් කරන්න පුළුවන් එකක් නෙමේකේ. එතකොට සාමාන්‍යයෙන් අපිට මේ බෙදා හදාගෙන තියෙන සම්පත් පරිශීලනය කරලා කරනවා වාගේ එකක් ඇතුලේ ගොඩනැගෙන්නේ පුදුම නිහතමානීත්වයක්, කරුණාවක්, මෛත්‍රියක්, ඉවසීමක් වාගේ ඒවා ටිකක් නේ. ඒව ඕන නිවන් දකින්න. ඒවා ඔය ඔබ තුල මේ එක පරණ පුරුද්දම දිගට පවත්තන්න එපා. ටික වෙනස් වෙන්න බලන්න මේ වැඩමුළුවත් එක්ක වැඩ දවස් කීපය ඇතුලේ පුළුවන් තරම් ටික අමුතු වෙන්න බලන්න. ඔබ විසින් ඔබව වෙනස් කරගනිමින් නේද? සමහරට ඔබ බොහෝ දේ බලාපොරොත්තු වෙන ජාතිය කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙදි ටිකක් ආයෙ වෙනත් වෙනවා. ඒක අඩු කරගන්නවා නේ. අපි හිතමු ඔබ ගොඩාක් මේ ඔබම තෝරාගත්ත පුටුවල විතරක් වාඩි වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ඔබ හදාන්න තියනවා මේ මෙහෙම ඒවත් ලේසි මට කියලා. නමුත් මෙහෙදි තියෙන එකේ වාඩි වෙන්න වෙනවනේ. නේද? ඒක ටික උපේක්ෂාව මධ්‍යස්ථකම තමයි. ඒතර ඕක ඇතුළෙත් මතක තියාගන්න ගොඩනගෙනවා නිවනට ඕන යම් දෙයක්. ඒ තමයි නිවනට ඕන වෙන්නේ මොකක්ද අන්තිමේට? ලෝභය ඡය කිරීම, ද්වේෂය ඡය කිරීම, මෝහය ඡය කිරීම කියන එක පුහුණු වෙන මොනවා හරි දේ තමයි නිවනට ඕන වෙන්නේ. අන්තිමට යනකොට අපි එතකොට ධර්මය අවබෝධ කරගන්නවා. නිවන් දකිනවා නේද? එතකොට ඒවා හොඳට මතක තියාගන්න ඔබ ගොඩනැගෙන්නට සීලමේ වශයෙන් සිදු කරගන්න වෙනස්කම ඇතුලේ චර්යාවට එකතු වෙන දේවල් ඊටාම වැදගත්. ඒ නිසා මම දකින්නෙම සීලයේම කොටසක් තමයි ඉවසීම. සීලයේම කොටසක් තමයි නිහතමානීත්වය. සීලයේම කොටසක් තමයි අල්පේච්ඡ බව.
ඒවා වෙන වෙනම ප්‍රත්‍යසන්නිස්ෘත සීලය විග්‍රහ කරගත්තොත් ආජීව පාරිශුද්ධ සීලය විස්තර කරගත්තොත් ඔයාලට විස්තරමත්ව තේරුම් ගන්න පුළුවන් නේද? ඒ නිසා අපි මේ වැඩමුළු ඇතුලේ දැන් දුෂ්කර ක්‍රියා කරනවනේ අපි ටිකක් නේද? කියන්නේ දවසම වාඩි වෙලා ඉන්න හුරු වෙන එකත් ටිකක් අමාරු වැඩක්. හැබැයි මේ වැඩේදි කරන්නම වෙනවා. කරන්නම සිද්ධ වෙනවනේ. මොකද මේ ඔබ යන්න එපා එක ගමනක එක තැනකට ඒ දේ අවබෝධ වෙනකම්ම නේද? හරි. ඒ නිසා ඒ වාගේ පුංචි ඒවත් දැන් ඔබ ජීවිතයේ ඇතුළට ටික එකතු කරගනිමින් පෝෂණය වෙන්න. දැන් මේ වෙලාවේ ඉඳලා කල්පනා කරන්න ඕන මම මේ හැම දේශනාවක්ම කරන්නේ තනියෙන් ඔබට හිතන්න. ඒ කියන්නේ මේ පොදුවේ ඔක්කොටම දෙන උපදේශයක් නෙමෙයි මම දෙන්නේ ඔබට. ඔබ විසින් මේ වැඩසටහන ඇතුලේ දැන් ඔබ හිතන්න ඕන එක තමයි මම කියන්නේ. කවුරුත් වටපිට බලන්න අනුන්ගේ එකක් ගැනලන්න එයාට තමයි කියන්න ඇත්තේ කියලා හිතන්න එපා. මේ කිව්වේ ඔබටමයි. තමන් තනියෙන් මේ මොකද මේ කිව්ව ඔක්කොම එක්ක මේ වෙනකොටත් ඔබ තුළ උපන් අකුසල්. එහෙම නැත්තම් නූපන් අකුසල්. ඔය දෙකටම කරන්න වැඩ බුදු දේශනාවේ දිනනවා නේද? මොනවද? ඉපදිලා නම් ආයෙ ඉපදෙන්නේ නැති වෙන්න වැඩ කරගන්න ඕන. නිඋපදිලා නම් ඉපදෙන්නේ නැති වෙන්න වරිත්තම් වෙන්න ඕන. එකයි මම අර මුලින් කිව්වේ සීලය අදිෂ්ඨාන කරගද්දී ඒක නිකම්ම නිකන් කියවලා අතහරින්න පුළුවන් හලන්න පුළුවන් එකක් හැටියට ගන්න එපා. සීලය කියන්නේ දිගට භාවිතා කළ යුතු සිතුවිල්ලක්. ඒක ඒ ප්‍රතිපත්තිමේ සීලයක් කියන්නේ අන්න ඒකට. නේ? හරි. එහෙම සිල්වත් භාවයේ ඇතුළෙත් අපි මේ සිහිය දිනු කරගන්න සක්මන් භාවනාවේදී කළ දේම සිදු කිරෙන්න අවශ්‍ය විශාල පෝෂණයක් සිද්ධ වෙනවා. හරි. සක්මන් භාවනාව කරනකොට දැන් අපි කලේ අපි විසින් කර සිදු කරන එක ක්‍රියාකාරකමක් සිහියෙන් කරන්න ඉගෙන ගැනීම. ඒ තමයි ඇවිදිනවා කියන වැඩේ. ඒකෙදී යෝගියා කියන්නේ භාවනා පුහුණුවන්නා වන තැනැත්තා එය කරන සංඥාව තමයි ඒක හරියට වැඩෙන විදිහට කරන්න නම් කරන සංඥාව තමයි ඇවිදිද්දි සිදුවන්නේ මොනවාද කියන එක හොයන අදහසින් ඇවිදින එක. එතකොට ඔබට දැනෙන ඒවා ටිකක් තමයි අර අපි කතා කරපු ටික. ඔබ බලාන යන්නේ මොකද්ද? වෙන්නේ මොකක්ද කියලා ඔබට තේරෙනවා. එතකොට ඔන්න එස වෙනවා, ඔන්න ඉස්සරහට ගෙනියනවා, ඔන්න තියෙනවා කියලා. නේද? දැන් මේක හොඳට වැඩෙන වෙලාවට තව වැඩියෙන් තේරෙන්නත් පුළුවන්. එත වෙන විදිහ මේ විලුඹ පැත්තෙන් ඉස්සෙල්ලා එතවිලා ඊට පස්සේ මෙහෙම ඇදේටම කකුල උඩට ඇවිල්ලා ඉතරාට ගෙනියන්න පටන් ගන්න මැදදී යනකොට ඇඟිලි ටික පැත්ත ටිකක් උඩට ගිහින් ඊළඟට තියන්න පටන් ගන්නකොට විලුඹ ඉස්සෙල්ලා තියවිලා ඊට පස්සේ ඇඟිලි තිය වෙනවා වගේ එහෙම එක්කුත් අහුවේ සමහරට. ඒක හොඳ සිහියෙන් කරගෙන යන්න ඕන. දැන් අපි බලන්නේ අපි හිතාගත්ත ටිකක් වෙනවද කියලා නෙමෙයි. මොකද්ද බලන්නේ? වෙන්නේ මොකක්ද කියලා. අපි හිතාගත්ත ටික විතරක් වෙනවද කියලා නෙමෙයි අපි මෙතන බලන්නේ. එතන අපි සිහිය පැවැත්වීම තමයි කරන්නේ කරන ක්‍රියාකාරකම සමග. අපි ඊටාම හොඳට උත්සාහ කරනවා ඒක විතරක් කරන්න. අන්නේ ඒක විතරක් කරන එකට තමයි ඔබගේ හිත ටික දවසක් නැත්තම් වරු කීපයක් නැත්තම් අභ්‍යාස වාර ගණනාවක් යන්නේ. එතකම්ම ඔබේ හිත ටිකක් කරනවා වෙන එකකට පනිනවා. ටිකක් කරනවා වෙන එකකට පනිනවා වාගේ වෙනවන්නේ. මේක හරියනවා නැවත කිහිප වතාවක් එකම ක්‍රියාව ළඟ කළොත්. දැන් මේ දින 3ක වැඩමුළුවක් ඇතුලේ අපිට ටික තමයි මේ පුහුණු අභ්‍යාස කරන්න වෙන්නේ. මොකද අපිට ලොකු පාඨමාලාවක් වාගේ එකක් තියෙනවා කරන්න. ඒතර අපිට මේ වැඩසටහන ඇත්තටම පුළුවන් වැඩ කළ යුතු වැඩ කරන්න උගන්වන්න පුළුවන්. මෙන්න මෙහෙමයි කරන්නේ කියන එක ඉගෙන ගන්න අවශ්‍ය ප්‍රමාණයට පුහුණු කරවමින් යන්න පුළුවන්. ඔක අපේම තියෙනවා දින 7 වැඩසටහනක් නේවාසික එකක්. අන්න ඒ වගේ එකකට ඉදිරි අනාගතයේ යම් දිනක ඔබ ඇවිල්ලා ඒ ඉගෙනගත්ත වැඩ ගොඩක් කරලා ඒකේ ශක්තිමත් අවස්ථාවලට පැමිණීම සඳහා ඉස්සරහට කටයුතු කරගන්න ඕන.
දැන් මෙහිදී මොකක්ද අපිට කරන්න වෙන්නේ? මේ හැම වැඩක්ම හරිම විදිහට කරන විදිහ ඉගෙන ගන්න අපිට ඔබට පුහුණු කරවන්න පුළුවන්. එතකොට ඒකේ ඔන්න සක්මන ගැන කියලා දුන්න දැන් පියවර 2ක් මුල හරියදී කරන්න ඕනේ මේ අවස්ථා 3 හොඳට තේරෙන විදිහට. ඒක හොඳින් තේරෙනවා නම් තව හොදිසියෙන් බලන්න. එතකොට අපි මේ අවස්ථා 4 ක්‍රියාකාරීත්වෙනුත් තේරෙනවා. සමහරට ඇඟිල්ලක් මෙහෙම දිගෑරලා නැමුණොත් ඒ වෙලාවට අපිට මෙහෙම කකුලේ හිරි අරිනවා වගේ එකක් ඔය ඇවිදින ගමන්ම අපි අතින් අපි ඕක කරනවා. නේද? හොඳ කල්පනාවෙන් ඇවිදින්න. එතකොට ඔබ අතින් සිදු කෙරෙන කුඩා අණු කුඩා සෑම දෙයක්ම තේරෙන්න ගන්න. මේ තේරෙන දේවල් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඔබගේ සිහිය ටික දියුණු වෙනවා කියන්නේ. නේද? සිහිය වෙනුවෙන් නැවිදිද්දී ඔබ විසින් කරන ක්‍රියාකාරීත්වයේ සමග තමයි හිත තියාගන්නේ. තිද්ද වෙන ඒවට නෙමෙයි. දැන් අර බාහිරින් ගෑවෙනකොට කකුලේ දැනෙන ස්පර්ශයට නෙමෙයි. ඒක සිහිය දියුණු වීම සඳහා විදින විදිහ නෙමෙයි. ඒකත් භාවනාවක් හැටියට අපිට ගන්න පුළුවන්. මේ ඕනම ශරීර ඉන්ද්‍රියකට අරමුණක් ඇවිල්ලා දැනෙන එක. කයට විතරක් ගත්තොත් නම් ස්පර්ශ විතරක් දැනෙන එක විදර්ශනා භාවනාව එක කොටසක්. සක්මන බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ විදිහක් තියෙනවනේ නේ. ඒකේ තියෙන්නේ ගච්ඡන්තං වා අනුගච්ඡය. ඇවිදිද්දී ඇවිදීමත් එක්ක සිහිය තියෙනවා. නේද? දැන් මේකෙදී මේකෙම දෙවෙනි කොටස මීට වඩා චූට්ටක් සංකීර්ණයි. දැන් මේකෙදී අපි කරේ එක වැඩක් එක්ක දිගටම හිත තියාගෙන හිටපු එකනේ. ඉරියාපත භාවනාව කියන්නේ මේකේ දෙවෙනි කොටස. සිහිය පිළිබඳවම දෙවෙනි අභ්‍යාසය. ඒකේ තියෙන පින්නතුනි වැඩේ විටින් විට මාරු කරනවා. එකම ක්‍රියාව නෙමෙයි දිගට කරන්නේ. ටිකක් ඇවිද්ද වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇඟ හැරෙනවා. ඊට පස්සේ ඕනනම් Tamanට අවශ්‍ය වුණොත් මොකක් හරි අත උස්සන්න, කකුල උස්සන්න, මේ වගේ එක එක ඔබට අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඒ අවශ්‍ය වෙන ක්‍රියාකාරකම කරනවා. හැබැයි කරන්නේ ඉස්සර කරපු විදිහට නෙමෙයි. මේ විදිහටමයි. මොකක්ද? ඒ වැඩේ සිදුවෙන කුඩා ක්‍රියාකාරකම් මොනවාද කියලා හොඳට හොදිසි. දැන් හිතමු අපි ඔළුව කහනවා කියලා. එතකොට දැන් මගේ මේ අත මෙහෙම තියෙන එක මම මේ තියෙන එක මේ මෙහෙමීට බොරුල් කරනවා. ඒ ගමන් ඔසවනවා. නේ? ඊළඟට මම උරහිස ළඟින්ම පොඩ්ඩක් කරකලා මෙහෙම අත ඕන ප්‍රමාණයට ඔසවා ගන්නවා. දුර වැඩි නම් නේද? ඒක තව එහෙට මෙහෙට කර ගන්නවා. මේක අනිත් පැත්තට හැරෙන්න ඕන නම් මම ඒ ගමම මේ අත අඹරනවා. කරකනවා නේ. මමමයි කරලා තියන්නේ දිගටම. නේද? ඊළඟට මේක තව දුර වැඩි නම් දැන් වැලමිට ළඟිනුත් මේක පොඩ්ඩක් අවශ්‍ය විදියට කරලා මෙහෙමත් කරලා මෙහෙම කළා මෙහෙම හොල්ලනවා. ඒතර කුඩා ක්‍රියාකාරකම් ගොඩාක් වෙලා නේද? මෙන්න මේ ක්‍රියාකාරකම් දැනෙන විදිහට සිහිය පිහිටවන එකට තමයි කියන්නේ ඉරියාපතේ කියලා. පතය කියන වචනේ සිංහල තේරුම මොකද්ද? පතය පාර කියන එක. ධාවන පතය කියලා අපි කියන්නේ. පාලියෙන් පන්ත කියනවා, සිංහලෙන් පතය කියලා. ඉරියාපතේ කියන්නේ එතකොට ඉරියව් ක්‍රියාත්මක වෙන පාර. දැන් මගේ ඔළුව කහන්න මං අත ගන්න එක නිකම්ම මෙතනින් අතුරුදහන් වෙලා මෙතනින් අත මතුවෙන්නේ නෑනේ. මේ පාරක වැඩ වෙනවා මේ පොඩි ඒවා එහෙට මෙහෙට වෙමින් මේ ක්‍රියාවට ගමනක් තියෙනවා. ඒ සම්පූර්ණ ක්‍රියාවක් හොඳට ගෝචර කරගන්න ඒ ක්‍රියාව එක්ක හිත ධානය ඉන්න එකට තමයි කියන්නේ මොකක් කියලාද? සිහියෙන් ඉරියව් නිරීක්ෂණය කරනවා කියලා. එකට නම කියනවා අපි ඉරියාපත භාවනාව කියලා. නේද? ඒකටමයි එතකොට ඇත්තටම ඇති සක්මන් භාවනාව. දැන් ත්‍රිපිටකයේ මේක දෙකක් හැටියට නෑ. මේ දෙකම තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ සති සම්පජඤ්ඤ පබ්බේ. ඒක ඇවිදීම ගැනත් අනිත් ඉරියව් පැවැත්වීම ගැනත් කියන දෙකම තියෙනවා.
අපි මේක උගන්වීමේ පහසුව සඳහාත් එක්ක තමයි මේක වර්ග දෙකක් කරලා තියෙන්නේ. මොකද පළවෙනි එකේ තියෙන්නේ එක වැඩක් දිගට කරමින් ඒ වැඩේට අර කරන්න ඕන දේ පුහුණු කරවීම. ඒ තමයි ක්‍රියාව එක්ක හිත තියාගෙන ඉන්නයි පුරුදු වෙන්න ඕන කියන එක උගන්වන එක. ඒක ඔබට සක්මන් භාවනාවෙන් හොඳට තේරෙනවා. ඊට පස්සේ අපි ඔබට දෙන අභ්‍යාසය තමයි ඔබට අවශ්‍ය වෙන අවශ්‍ය ක්‍රියාකාරකම කරන්න. හැබැයි වහාම ඔබේ සිහිය එන්න ඕන ඒ කරන ක්‍රියාකාරීත්වය අර සක්මනේදී කකුල නිරීක්ෂණය කළා වාගේ දැන් මේ ක්‍රියාකාරීත්වය කෙරෙහි සිහිය හොඳට පවත්වා ගනිමින් තියාගන්න. නේද? ඉතින් මේකෙදි මා ඔබට උපදේශ දෙන්නේ පුරුදු වෙනකන් හොඳට අත් දෙකෙන් එකවර ක්‍රියාකාරකම් කරන්න එපා. අතයි කකුලයි වගේ එහෙම ඉන්ද්‍රියන් දෙකක් එකවර ක්‍රියාත්මක වෙමින් අභ්‍යාස කරන්න එපා. එතකොට ඒවා ටිකක් සංකීර්ණ අවස්ථානේ. එක් විටකට එක ක්‍රියාකාරකමක් බැගින් කරලා මේක හොඳට ටිකක් මේ ඔබට සමීප කරගන්න. එතකොට මේක ටික දවසක් යනකොට හිතලා කරන්න ඕන වෙන්නේ නැහැ. කරද්දී ඉබේම සිහිය ඒකත් එක්ක තියාගෙන වැඩ කරන්න ඔබට හිතට පුරුද්දක් එනවා. එතකොට සෑහෙන හොඳ සිහියකින් දියුණු වෙන්න මේ ජීවිතේ ගත කරන්න පුළුවන්. නේද? හරි අපි කීපයක් ක්‍රියාකාරකම් පොදුවේ කරමු. ඊට පස්සේ ඔබට පුළුවන් මේක තව ටිකක් ඔබට අහු වෙනවා. එතකොට තේරෙනවා. තව ටිකක් ප්‍රායෝගික අත්දැකීම් ලැබෙනවා. එතකොටත් අපි තව ටිකක් කියා දෙන්නම්. එහෙම කරමින් ඔබට පුළුවන් මේ ඉරියාපතේ ටිකක් අපි එකටත් කාලයක් දෙන්නම් ප්‍රගුණ කිරීම සඳහා ප්‍රගුණ කරන්න. නේද? මුලදී මං එක්ක මං කියන ක්‍රියාකාරකම් ටික හැමෝම කරන්න. ඒක කරන විදිය ඉගෙන ගැනීම සඳහා. මම ටික වෙලාවක් ගියාට පස්සේ මම ක්‍රියාව මොකද්ද කරන්න ඕනේ කියන එක මම පැහැදිලි කරන්නේ ඔබ කරන්න. නේද? ඔබට වතුරත් බොන්න පුළුවන්. නැගිටින්න උනොත් නැගිටින්නත් පුළුවන්. හැරෙන්න උනොත් හැරෙන්නත් පුළුවන්. හිට ගන්න උනොත් හිටගෙන ඉඳ ගන්නත් පුළුවන්. මේ අවශ්‍ය වෙන්නේ මොකක්ද? ඒක සිහියෙන් කර හැකියි. නේද? මොකද සිහිය එලෙස පවත්වා ගැනීම හුරු වෙන්න ඕන කරන්නේ අපිට ඉස්සරහට තියෙනවා සිහිය ප්‍රධාන මාතෘකා ගණනාවක හොඳින් පිළිටවලා තොරතුරු හොයන්න. මේ කාය ගතා සතිය කියලානේ කිව්වේ නේද? සිහිය කයෙහි කය අනුව කය ක්‍රියාත්මක වෙන විදි අනුව මෙහෙයමින් නිරීක්ෂණය කරපුවාමයි කයේ යථා තත්ත්වය තේරෙනවා කියලා. ඒතර මේ ඉගෙන ගන්න ඒව සඳහා පාවිච්චි කිරීමේ මූලික දැනුම. සක්මන ඉරියාපතේ දෙකම තුලින් දිනු වෙන්නේ එක ගුණයක්. ඒ තමයි සිහිය. ඒක අපිට ඕන වෙනවා සමාධි අභ්‍යාසයට පාවිච්චි කරන්න. ඒකට පාවිච්චි කරන්න නම් හොඳට පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා එහෙමනම් දැන් අපි ටික වේලාවක් ඒ පුහුණු වීම කොටස කරමු. කවුරුන් හෝ තාමත් නොදැනුවත්ව හරි දුරකථන එහෙම ඔන්න එකේ තියෙනවා නම් මේ වෙලාවේ ඒවා ඕෆ්ම කරලා දාන්න. හවස වැඩසටහන ඉවර වුණාමම ඒවා ඔන් කරන එක තමයි හොඳ. නැත්නම් අපිට විටින් විට කියන්න වෙනවා ඒවා. ඒක එතකොට අපිට කරදරයි. එහෙම නොවෙන්න තමන් බලන්න තමන්ගේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හොඳයි. අපි මුලින් කරන්නේ S2 පියාගෙන ක්‍රියාකාරකම් ටිකක් විතරක් සිහිය මෙහෙवला කරන එක. හැම කෙනෙක්ම දැස් පියාගන්නකෝ. සැහැල්ලු විදිහකට කෙලින් වාඩි වෙන්න. කෙලින් වාඩි වෙලා සිහිය යම් අපි කරන ක්‍රියාවක් සමග අකණ්ඩව පවත්වා ගැනීම තමයි මේ ඉරියාපත භාවනා කොටසේදී අප පුරුදු කරන්නේ. දැන් මම මේ කියන ක්‍රියාකාරකම් ඊටාම හොඳින් සිහිය පිහිටවාගෙන කරන්න. ඔබේ සිරස වම්පස ඇති යමක් බලන්න හරවන විදිහට S2 පියාන හෙමින් සීරුවේ හරවන්න. S2 පියාගෙන ටිකක් වෙලා ඉන්න. S2 පියාගෙන ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ඔබේ සිහිය
දැන් මේ හැරෙන එකේ හැම මොහොතක්ම වගේ දැනෙන විදිහට හෙමින් හරවන්න. අවැසි දුරකට පහසු දුරකට බෙල්ල හරවලා නැවත ආපහු හෙමින් සීරුවේ දකුණු පසට ටික 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 හරවන්න. දකුණු පස ඇති යමක් බලන්න බෙල්ල හරවන විදිහට හෙමින් කලබලයක් වෙන්න එපා. හෙමින් හැම මොහොතක්ම වගේ සිහියෙන් ඉන්න. දැනෙන්න ඉන්න. එහෙම කීප වටයක් කීප වතාවක් දැන් බෙල්ල වම පැත්තටයි දකුණු පැත්තටයි හොඳින් සිහියෙන් චලනය කරන්න. කවුරුත් නතර කරන් ඉන්නේ නැහැ ඔබේ සිරස. හිමීට දකුණු පැත්තට හිමීට වම් පැත්තට චලනය කරන්න ඕන. මේ දේ හොඳට දැනෙන විදිහට නිකන් බෙල්ල හරවන්න විතරක් නෙමෙයි තියෙන්නේ. සිහිය තියාගෙන බෙල්ල හරවන්න. then ඒ සිහියෙන්ම ඉදිරිපසට මොහොන හිටින විදිහට සිහියෙන් බෙල්ල ගෙනයමින් නතර කරන්න. ඔබේ එක අතක් දකුණු අත ගන්නකෝ. ඒක ඔය තිබෙන විදිහෙන් හෙමින් වෙනස් කරලා ඔබට හිතෙන ඕනම ක්‍රියාවක් දකුණු අතින් කරන්න. ඔබට පුළුවන් අත ඔසවන්න. ඔබට පුළුවන් අත නමන්න දිග හරින්න. වෙන්නේ මොකක්ද සුළු දෙයක් වුණත් දැනෙන්න ඕන. ඉංගිල්ලක් හරි පොඩ්ඩක් හැරුණොත් දිග හැරුණොත් නැමුණොත් හොඳට දැනෙන්න එක කරන්න ඕන. කවුරුත් කලබලයට කරන්නේ නැහැ. හොඳට කල්පනාව තියාන තමයි කරන්නේ. නිශ්චලව අත තියාගෙන ඉන්න මේපා. එතකොට අමාරු වෙන්න පුළුවන් නේ. සිහියෙන් මොකක් හෝ චලනය කිරීමක් කරනවා.
වේගෙන් කරන්න එපා කියන්නේ. එතකොට හොඳට සිහිය පවත්වන්න බෑ. පුහුණු වෙන අවස්ථාවේනේ ඔය ඇඟිලි මැණික් කටුව ළඟින් වැලමිට ළඟින් උරහිස ළඟින් සිද්ධ වෙන්නේ කුඩා වෙනස්කමක්ද එවිටම තේරෙන්න ඕන. ටික වෙලාවක් ඒ අතින් විවිධ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරලා ඔබට පුළුවන් ඒ ඇත්ත සැහැල්ලු ආකාරයට යලිත් තියාගෙන අනිත් අතත් ඒ විදිහටම යොදවලා බලන්න. දැන් අසිහියෙන් පුංචිම තැනක්වත් වෙන්න දෙන්නේ නැහැ ඔබ. හොඳ සිහියෙන් තමයි සිදු කරන්නේ. නැමෙන තැන්, දිගහැරෙන තැන්, කැරකෙන ඇඹරෙන තැන්, මස්පිඩු තෙරපෙන ලිහිල් වෙන තැන් හොඳට ඔබේ අවධානයට අහු වෙන්න ඕන. එක තැනක තියාගෙන ඉන්න මේපා. ඔබ සාමාන්‍ය ජීවිතයේදී එහෙම ඉන්නේ නැහැනේ. මොනවා හරි ක්‍රියාකාරකමක අත යොදනවා. හැබැයි ඒක කෙමීට කරන්නේ පුරුදු වෙනකන්. හොඳට ගෝචර සංඥාවෙන් සිහිය පවත්වා ගනිමින් හොඳට සැලකිලිමත් වෙන්න. නැමෙන තැන්, දිගාරින තැන්, ඇකිලෙන දිගහැරෙන තැන්
දැන් ඔබට පුළුවන් හිමින් සීරුවේ අත්ත සාමාන්‍ය විදිහට හිටින විදිහට හදිස්සි නැතුව සිහියෙන්ම තබාගෙන පාදයකොත් ඔබගේ ඉරියව් අවශ්‍යතා පරිදි වෙනස් කර ගන්නා ක්‍රියාකාරීත්වයකට කකුලත් නමන්න දිගහරින්න වෙන් කරන්න වෙනස් කරන්න ඔබට පුළුවන්. හැබැයි ඒක කලබලයට කරන්න එපා. හිමින් සීරුවේ ඔබට හැම පියවරක්ම මොහොතක්ම දැනෙන විදිහට ඉලක්ක කරලා ඒ ක්‍රියාවට ඒක කරන්න ඕන. මම මතක් කළා ඔබට අත් දෙකම එකවර කරන්න එපා. කකුල් දෙකම එකවර කරන්න එපා. පුහුණු වෙන මුල් අවස්ථාව හින්දා දැනට එක් වරකට එක් ක්‍රියාවක්. එය පූර්ණ සිහිය පවත්වමින් සිද්ධ කිරීමත් තමයි අවශ්‍ය. ඇතැම් අය ක්‍රියාකාරකම කළාට සිහිය ක්‍රියාවේ නැති බව පේනවා. කියන ඔබ කරනවා වේගෙ වැඩි, අවධානය මදි. එක් පාදයකින් ටික වේලාවක් ඔබ සාමාන්‍යයෙන් සිදු කරන ක්‍රියාකාරකම් කරලා කෙනෙකුට අවශ්‍යයි නම් දැන් වතුර ටිකක් බොනවා වාගේ වැඩකුත් ඊටාම හොඳ සිහියෙන් කරන්න පුළුවන්. වතුර බෝතලයට අත යොමු කරන එකේ ඉඳලා බෝතලේ ගන්නකොට ඇඟිලි අතපය වැඩ කරන විදිහ, බෝතලේ මූඩියා රිද්දි ඇඟිලි වැඩ කරන විදිහ, ඒකට හදිස්සියෙන් නෙමෙයි හිමීට ඒ ඇඟිලි බලන්න එහෙට මෙහෙට බර අහු වෙන විදිහට කරන හැටි හොඳ සිහියෙන්. ඔය මාස්ක් එක ගලවනකොට ඒ ගැන සිහියෙන් අත වැඩ කරන විදිහ, වතුර බොද්දී වතුර බෝතලේ ලං කරගන්නකොට සිදුවෙන කුඩා අණු කුඩා ක්‍රියාකාරකම් සමුදායක් ඇති. වතුර බොන වෙලාවේදී ඔබ කට අරින විදිහ, වතුර වැටුනම කෙල
වතුර ගිලින විදිහත් ඔබ කරපු වැඩ කරන වැඩ හොඳ සිහියෙන් අද කරන්න. ඔබ වතුර බීලා තොල්පොට ලෙව කනවා නම් තෙත වෙනස් කරගන්න. ඒකට දිව ගෙනියන විදිහත් අයිති ක්‍රියාපත භාවනාවට. සිහියෙන් ඒක කරන්න ඕන. මොකක්ද ඔබේ අතින් වෙන්නේ? ඒක හොඳ සිහියෙන් තමයි ඔබ කරන්නේ. දැන් මේ අපි කරපු ක්‍රියාකාරකම් තුළ ඕනම ඔබට අවශ්‍ය වෙන ක්‍රියාකාරකමක්, හිතෙන ක්‍රියාකාරකමක් වරකට එකක් බැගින් කරන්න හොඳ කල්පනාවෙන්. අවශ්‍ය වුණොත් නැගිටින්න ඉඳගන්නත් පුළුවන්. ඒ නැගිටින්න ඉස්සෙල්ලා ඔබ සූදානම් වෙනකොට අතපය ටික ටික හොලවන කොටස් තියෙනවානේ. ඒවා ගැන සිහිය මෙහෙවන්නත් පුළුවන්.
ඔබ කරන ඉරියව් සමග සිහිය. සිහිය හොඳට පවත්වා ගැනීමයි මේ කොටසෙදි මේ ප්‍රගුණ කරන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් ඔබට එදිනෙදා කරන්න වෙන සෑම ක්‍රියාකාරකමක්ම කරලා බලන්න. ඔබ මූණ පිහදානවා නම්, ඔළුව අත ගන්නවා නම්, ඔළුව පොඩ්ඩක් කසනවා නම් වාගේ විවිධ අවශ්‍යතා තියෙනවනේ. මෙසේ ඊතා හොඳ සිහියෙන් ඉරියව් නිරීක්ෂණය කරනකොට පොඩ්ඩිම වරදකටවත් ඉඩක් නොතබා කටයුතු කරගන්න පුළුවන්. දැන් ඔය අතරේදී අවශ්‍ය වෙන එකකට මාරු වෙන්නේ එක්ක කරමින් ඉන්න ක්‍රියාව ඉවර කරලා. එහෙම නැත්තම් නතර කරලා. අවශ්‍ය වෙන එක කරලා ඊටු ටික කරනවා. අපිට ටිකක් හොඳට පුරුදු වුණාම ක්‍රියා දෙක තුනකුත් සිහියෙන් කරන්න පුළුවන්. හැබැයි දැන් ආධුනික අවස්ථාවේ එහෙම කරන්න යන්න එපා. ඒ වගේම මෙහි ගොඩක් ඔබ ශක්තිමත් වෙනකොට මේ ඕනම ක්‍රියාවක් මීට වඩා ඔබ වේගෙන් කළත්, ඔබ වෙනදා කරනවාට වඩා වේගෙන් කළත් ඒ කරන වේගෙට සියල්ලම තේරෙන සිහිය පිහිටවීමක් කරගන්නත් පුළුවන්. ඒව තියෙන්නේ ඔබගේ අභ්‍යාස බහුලව පුහුණු කිරීම තුලින් ලබන ශක්තිය තුලයි. දැනට හදිස්සි වුණාම මුලමත් අසාර්ථකයි. හොඳ සිහියෙන් කරද්දී ඔබට දැනෙනවා
වෙනදා එක නමකින් කිව්ව ක්‍රියාවක් කරන්න කුඩා ක්‍රියා කොච්චර ගොඩක් වෙනවද කියලා. දැන් ඔය කරන අතරදී අමතක වෙලා සිහියෙන් තොරව ක්‍රියාකාරකම් කෙරෙන්න පෙළඹෙන්න පුළුවන්. එතකොට එහෙම වෙන්න දෙන්නේ නැතුව සිහියෙන් සිටීම කිරීම තමයි ඉරියාපතය කියලා කියන්නේ. කෙල්ල ටිකක්වත් ඔබ නොදැනුවත්ව කිලෙන්නේ නැති වෙන්න තමයි ඉන්න ඕනේ. ඒක කරන වෙලාවටත් හොඳට ඒ සිදුවන විදිහ නිරීක්ෂණය වෙන විදිහට එය කරන්න. මේ කොටසේදී නිශ්චලව ඉන්නෙම නැහැ. මොකද මේකෙදී අපේක්ෂාවක් නැහැ, සමාධිය වාගේ එකක්. කරන ක්‍රියාව දැනෙන පරිදි සිහිය පුහිටවීමයි පුරුදු කරගන්න හදන නිසා විවිධ ක්‍රියා කිරීමමයි හැම වෙලේම ඕනේ. එදිනෙදා ඔබට අවශ්‍ය වෙන ක්‍රියාකාරකම් සිහියෙන් කරන්න.
දැන් සිහියෙන්ම ආසනේ සාමාන්‍ය විදිහට වාඩි වෙලා හදිසි වෙන්න එපා. මේ වගේ එක එක ක්‍රියාකාරකම් කරමින් තමන් පහසු විදිහට පා තබාගෙන හිමින් සිහියෙන්ම ඇස් අරින්න. ඇස් අරින්නේ අන්තිමේට අනෙක් අවශ්‍ය වෙන සියලුම ඔබ සිදු කරගත්ත ක්‍රියාකාරකම් වල සිදුවුණු වෙනස්කම් ටික සාමාන්‍ය විදිහට සිහියෙන් ඉරියව් වෙනස් කරමින් සකස් කරගන්න. හොඳයි සාදු කියලා ඇස් අරින්නකෝ. හොඳයි අපි දැන් මේ කරපු කොටස තියෙන්නේ අපි සිහිය පැවැත්වීම පුහුණු කිරීම කියන කාරණාවමයි. ඒතර ඔබට ගොඩක් පුළුවන් වුණා බොහොම කෙටි කාලයක් ඇතුළත නොයෙක් දේවල් විසිරි තිබුණු හිත ඔබ කරන එක ක්‍රියාවක් තුල පමණක් ක්‍රියාත්මක වෙන විදිහට සංවර කරගන්න. දැන් බුදුහාමුදුරුවන්ගේ විශිෂ්ට ක්‍රමෝපායන් මේ මුලින්ම අපි කලේ ඇවිදීම කියන කාරණාව. ඒ ඇවිදීම තුලදී දිගටම කරේ ඇවිදින එක කියන එක ක්‍රියාවමනේ. ඒකට පුරුදු වුණාට පස්සේ අපි ක්‍රියා මාරු කරා. විටකදී ඇවිදිනවා, විටකදී හිට ගන්නවා, විටකදී අතෙන් ක්‍රියාකාරකම් කරනවා, විටකදී වතුර බොනවා, නේද? විටකදී වටපිට බලනවා. මේ වගේ විවිධ ක්‍රියාකාරකම් කළා. හැබැයි ක්‍රියාව පටන් ගද්දිම ශනිකව ඔබ දක්ෂ වෙන්න ඕන. දැන් ඒ කරන ක්‍රියාව සිහියෙන් නිමා කරන මොහොත දක්වාම ඒක එක්ක සිහිය පවත්වාගෙන ඉන්න. මම හිතනවා බොහෝ දෙනෙක්ට මේ අභ්‍යාසය හොඳට අහු වුණා. දැන් ඔබ ඊළඟට කරන්න ඕනේ මේවා ප්‍රගුණ කරන එක. කියන්නේ ප්‍රගුණ වෙන්නේ බහුල ලෙස භාවිතා කරපුවා. ගොඩක් වේලා භාවිතා කරපුවා. නේ නැවත භාවිතා කරපුවා. මේ හිතට ඕනම දෙයක් අලුතෙන් ඇබ්බැහි කරවන්න පුළුවන්, පුරුදු කරවන්න පුළුවන්. නැවත ළඟ ලබා දෙන්න ඕන. එතකොට මේකට පුළුවන්. දැන් අපි හිතමු ඔබ රියක් වාහන පදවන්න පුරුදු වෙනවා කියලා. ඔබට මුලින් ඒක අමාරු වැඩක්. ඒකවර මාරුවට ගොඩක් වැඩ කරන්න එපා නේද? වාරේ වාහනෙත් ගෙනියන්න ඕන පිළිවෙලකට ඒවා මේ වගේ වදින්න නැති වෙන්න. ක්ලච් එක, බ්‍රේක් එක, හැස්ලීටරේ ඒවත් එක්තරා විදිහකට බැලන්ස් කරලා මේ පා ගන්න ඕන නේද? ඒ අතර ඒවා මේවා සංඥා කිරීම කරන විදිහේ ස්විච් එහෙට මෙහෙට දාන්න වහන්නත් ඕන. මේවා මුලදී මේ වැඩ ගොඩාක් වාගෙත් උනා. ඒ වැඩත් අමතක වෙවි කරේ නේද? සිග්නල් දාන්න නැතුව හැරෙව්වා නේද? ක්ලච් එක අල්ලන්න නැතුව ජියර් දැම්මා නේද? ජියර් එක දාලා ක්ලච් එක එකපාරට අතෑරියා. ඔහොම කොච්චර වැරදිලාද ඔයාලා කරේ? වැරදිද කරේ නේද? හැබැයි ඒක දිගටම අදත් කරලා හෙටත් කරලා අනිද්දාත් කරලා ඔහොම නැවත කරපු කට්ටියට මොකද වෙලා තියෙන්නේ? හොඳට කරන්න පුරුද්ද ඇවිත් තියෙනවා. හොඳට කරන්න පුළුවන් නේද? එතකොට එහෙම නැතුව කලාතුරකින් ඔහේ මේ වැඩේ ඕනවට එපාවට ඈතින් ඈත අතහැරපු කට්ටියට මොකද වෙලා තියෙන්නේ? ලයිසනුත් තිබ්බත් එලවන්න
බැරි වෙලා තියෙනවා. නේ? ඒතර හොඳට තේරුම් ගන්න එවනම් භාවිතෝ බහුලීකතෝම වෙන්න ඕන ප්‍රගුණ වෙන්න. මේ කර්මස්ථානත් එහෙමයි. අපි ඉගෙන ගන්න අභ්‍යාස නිවසේදීත් මේ හැම දිනයකදීම මේවාදක නොවන කට්ටියත් නිවසට ගිහිල්ලත් ටිකක් කරන්න ඕන. දැන් මේ වාගේ අභ්‍යාසයක් ඔය අපි අන්තිමේට කරවාගේ අභ්‍යාසයක් ඔබට කර හැකි නිවසේදීත් කළ හැකි. මේක ටික ටික පුළුවන් වෙනකොට ඇත්තටම ඔබ වැඩ කරන සාමාන්‍ය වේගෙට ඔය විදිහටම හොඳට දැනෙන්න සිහිය තියාගෙන කරන්න පුළුවන්කම එනවා. ටික ටික එහෙම වේගය ටික ටික වැඩි කරමින් ඔබට පුළුවන් ඒ මට්ටමට දින කිහිපයක් ඇතුළත ඔබේ සිහිය ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයට දියුණු වෙන්න. ඉතින් ඒක මුලදී මෙහෙම කරන්න ගියොත් වැඩේ කෙරෙන්නේ නෑ. ඒ කියන්නේ ඩ්‍රයිවිං ඉගෙන ගන්න අලුත් ආධුනිකයා මුලින් පැයට කිලෝමීටර් 5ක 10ක වේගෙන් යන්නේ වැරදිත්. පුරුදු වුණාට පස්සේ කොහොමද? 100ට 120ටත් යනවා අර කරන්න ඕනේව දශමයට හරිතන කරමින් නේ. ඒ නිසා මේක හොඳටම හිතට ගන්න. මොකක්ද වැඩ ඉගෙන ගත්තට බෑ මොකක් වෙන්න ඕනද? බහුල කොට භාවිතා කරලා එහි ප්‍රගුණ භාවයක් හදා ගන්න ඕන. නේද? මොකද මේ හැම එකකම තියෙනවා ඊළඟ පියවරට අපි යාම සඳහා දියුණු වෙන්න ඕන මට්ටමක් කියලා එකක්. ඒ මට්ටමට දියුණු නම් තමයි ඊළඟ පියවරට ඇත්තටම හොඳට සාර්ථකව පුහුණු වෙන්න ගමන් කරන්න පුළුවන්. එතකොට ඒ හින්දා මේ හැම එකක්ම අපි ගොඩක් කල් ගන්නෙ නෑ, ගොඩක් වෙලා ගන්නෑ, ගොඩක් දවස් ගන්නෑ. ඒ වෙනුවට අපි කරන්නේ ගොඩක් නැවත කරනවා. නැවත ඉක්මනින් ඒ කොටස් කරමින් එකම සියවතාවක් කළොත් ලබන පන්නරේ වැඩි. පුරුදු වීම දක්ෂතාවයන් බහුලයි. නේ? ඒ නිසා දැන් ඔබට හමු වෙන විවේකයේදී ඊළඟට ගිලම්පස සඳහා අපි විනාඩි 15ත් 20ක් වගේ උපරිම වෙන විදිහට කාල වේලාවක් ලබා දෙනවා. ඒකෙදි දැන් තේක හරි මොකක් කරේ හම්බෙන එක ළඟට යනකොටත් සක්මන් භාවනාවෙන් ගියහැකි. එතන ඉන්නකොටත් හිටගෙන ඉන්නකොටත් ඉරියාපත භාවනාවෙන් කළ හැකි. නේද? ඒක පිළිගන්නකොටත් අරගෙන ඇවිල්ලා බොනකනුත් බීලා ඒක ආපහු ගිහින් තියෙනකොටත් සිහියෙන් කර හැකි. දැන් එහෙනම් මේක සාමාන්‍ය ජීවිතයේ තුලට එකතු කරගෙන කරන්න තමයි මේ කියලා දෙන්නේ. දැන් ඔබ මේ කඳවුරේදී විතරක් යුද්ධ කරන්න දන්න තෙබලෙක් වෙලා වැඩක් නැහැනේ. නේද? කඳවුරු වල යුද්ධ නැහැනේ. කඳවුරු වල යුද්ධ නැහැනේ නේද? යුද්ධ තියෙන්නේ එළියේ. ඒ වගේ ඔබට මේ කැලෙස් ඇති නොවන විදිහට කටයුතු කිරීමේ හැකියාව ටික හැදෙන්න ඕනේ කෙලෙස් ඇතිවන්නට සංවිධානය වෙච්ච පරිසරය ඇතුළේදීත් කරන්න පුළුවන් වෙන. ඒ නිසා දැන් මේක දැම්ම මේ පුහුණුව පටන් ගන්නකො දැන් ඔබට තේ වේලාව සඳහා ගිලම්පස වේලාව සඳහා ලැබෙන විවේකයක් සම්පූර්ණයෙන්ම මේ ඉරියාපත භාවිතයෙන්ම සිද්ධ කරන්න පුළුවන්. එහෙම කරන්න පටන් ගන්න. එහෙමනම් අපි විනාඩි 15කට තේ වේලාව සඳහා ගිලම්පස වේලාව සඳහා වැඩසටහන නතර කරනවා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. විශේෂ සතිපට්ඨාන භාවනා වැඩසටහන